අපි පටන් ගමු. එතකොට ගිය සතියේ අපි කතා දැන් මේ දක්වා මුදල් ප්‍රතිපත්ති උපකරණ වලින් අපි කතා කරලා තියෙනවා ප්‍රතිපත්ති පොලී අනුපාතික විවක වෙළඳපොළ කටයුතු කියන දෙක. නේද? මේ දෙක නේද අපි කතා කරලා තියෙන්නේ. අපි මේ දෙක ඉවර කරා නේද? ප්‍රතිපත්ති පොලී අනුපාතික කියන අනිවාර්යෙන් ඉවර කරා. විවක වෙළඳපොළ කටයුතු අපි ඉවර කරාද? ඒකත් මම හිතන්නේ ඉවර කරා. ඔව්. ඔව්. එහෙනම් අපිට අද තියෙන්නේ අපි ඉස්සෙල්ලා කතා කළා මුදල් ප්‍රතිපත්ති උපකරණ ටික. ඒකට මේකේ තියෙනවා SRR. ඒ කියන්නේ තුන්වෙනි මුදල් ප්‍රතිපත්ති උපකරණයේ විදිහට අපි දාලා තියෙනවා මොකක්ද ව්‍යවස්ථාපිත සංචිත අනුපාතිකය. ඒක අපි දන්නවා ව්‍යවස්ථාපිත සංචිත අනුපාතිකය ගැන මතක් කරගත්තොත් වාණිජ්‍ය බැංකුවල තැන්පත් කරුවා මුදල් තැන්පත් කරපුවාම ඒකෙන් යම් මහ බැංකුව නියමිත කරන ප්‍රමාණයක් මහ බැංකුවේම වාණිජ්‍ය බැංකුවේ නමින් ඇති ගිණුමක තැන්පත් කරනවා. ඒකට මේ විදිහට මේ නියම කරලා තියෙන අනුපාතිකයට අපි කියනවා මොකක් කියලාද? විවස්ථාපිත සංචිත අනුපාතිකය කියලා. එතකොට මේ විදිහට තැන්පත් කරපුවාම මේකට පොලී හිමි වෙන්නේ නැහැ පොලියක්. නමුත් බැංකුව ගෙවන්න ඕන තැන්පත් කරුවන්ට. එතකොට ඒ වගේමයි මේ තැන්පත් අවශ්‍යතාවය ගැන අපි කතා කරනකොට මේකෙන් රජයේ විසින් වාණිජ්‍ය බැංකුවල මුදල් තැන්පත් කරලා තියෙනවා නම් ඒ ප්‍රමාණයට SRR ගිහින් මහ බැංකුවේ තැන්පත් කළ යුතු වන්නේ නැහැ. ඒ කියන්නේ රජයේ තැන්පත මේකෙන් නිදහස්. ඊළඟට ගත්තොත් අන්තර් බැංකු තැන්පත්. ඒ කියන්නේ වාණිජ්‍ය බැංකුවක් තවත් වාණිජ්‍ය බැංකුවක තැන්පත් කරලා තියෙනවා නම් මුදල් ඒක මේ ව්‍යවස්ථාපිත සංචිත අනුපාතිකයෙන් නිදහස්. හරි. තුන්වෙනි එක ගත්තොත් එහෙම විදේශ විනිමය වලින් ඇති තැන්පත්. ඒක මේ අවශ්‍යතාවයට යටත් වෙන්නේ නැහැ. හරි. එතකොට ඒ වගේම මම මීට ඉස්සර ඔයාලට කියලා තියෙනවා ඇති මුදල් සැපයීම සමානයි අපිට හැමතිස්සෙම අවශ්‍ය වෙන එක. මම මුදල් පාඩමක් නැවත ඔයගොල්ලන්ට කරනවා. එතකොට මේ අපි ගන්නවා මුදල් සැපයීම සමානයි සංචිත මුදල්. එහෙම නැත්නම් පදනම් මුදල් ඊළඟට අධිබලති මුදල් කියනවා. ඒ අධිබලති මුදල් වැඩි කිරීම මුදල් ගුණක. ඔයාලා ඔතන ලියාගත්තත් කමක් නැහැ. මුදල් සැපයීම සමානයි සංචිත මුදල්. අපි පදනම් මුදල් කියන්නේ මේකටමයි අධිබලති මුදල් කියන්නේ මේකටමයි. එහෙනම් සංචිත මුදල් වැඩි කිරීම මුදල් ගුණක. හරි මුදල් ගුණක. එහෙනම් ඒකෙන් අපි මොකක් කියලාද සලකන්නේ මෙතන? රටේ මුදල් සැපයුම තීරණය වෙන්නේ. අපි සාමාන්‍යයෙන් ගන්න M2B මුදල් සැපයුම තීරණය වෙන්නේ සංචිත මුදල් කියන්නේ මහ බැංකුව විසින් සිය ආර්ථිකය වෙත නිකුත් කරලා තියෙන මුදල් ප්‍රමාණය. ඒ ප්‍රමාණය වැඩි වුණොත් මුදල් ගුණකයි. අපි හිතමු මේ නිකන් කියන්නේ බිලියන 200යි ආර්ථිකය තුල තියෙන. ඊට මුදල් ගුණකය ගත්තාම මේක 3ක් වෙනවා නම් රටේ මුදල් සැපයීම කීයද? බිලියන 600යි. එහෙනම් මේ රටේ තියෙන සංචිත මුදල් ප්‍රමාණය මුදල් ගුණකයෙන් වැඩි වුණොත් තමයි මුදල් සැපයීම තීරණය වෙන්නේ. මොකක්ද කියලා තීරණය වෙන්නේ. හරි. එතකොට මම මේක ඕනනම් ඔයගොල්ලන්ට ඇඳලා පෙන්නන්නත් පුළුවන් පොඩ්ඩක් ඉන්න.
ඔයගොල්ලන්ට පේනවද දැන් මේ මම මේ ඉගෙන හරිය පොඩ්ඩක් කියන්න මට අයිඩියා එකක් නැහැ කැමරාව ගැන. පේනවා සර්. පේනවනේ. d වැඩි කිරීම k කියලා කියනවා. හරි. මේකේ ms කියන්නේ money supply නැත්නම් මුදල් සැපයීම. හරි. මුදල් සැපයීම. B කියලා කියන්නේ මොනවද? reserve money නැත්නම් base money කියන එක මුදල් පදනම. හරි. K කියන්නේ මුදල් ගුණකය money multiplier. multiplier. MULTIFLIER. මේක ඔයාලා ලියා ගන්න නැත්නම් මේක අර බෝඩ් එකකින් එහාට ගියොත් පේන්නේ නැතිද මම මේක මකලා K කියන්නේ මොකක්ද කියන එක මම ලියනවා. හරිද? මොකද්ද මුදල් සැපයීම සමානයි සංචිත මුදල් වැඩි කිරීම මුදල් ගුණකය. ඒ කියන්නේ MS සමානයි money supply, B කියන්නේ base money, K කියන්නේ money multiplier. හරි නේද? ලියාගෙන මට කියන්න ඉවරයි කියලා හිතන්න. ඒකට මම මේ යට හරියම කළා K ලියන්නේ. K කියන්නේ මොකක්ද සර්? K කියන්නේ මුදල් ගුණකය money multiplier. මම ඒක දැන් K මෙතන පැහැදිලි කරන්න යන්නේ. money multiplier. MULTIFLIER. MULTIFLIER. money multiplier මුදල් ගුණකය. මේක ලියාගත්තට පස්සේ මම මේ මුල් සූත්‍රයට යටින් K පැහැදිලි කරන්න හදන්නේ. මොකද SRR වලට සම්බන්ධ වෙන්නේ K. ඒක නිසා. ලියාගෙන ඉවරලා මට කියන්න. හරි සර්. මම මෙතන යටින් ලියනවා K කියන්නේ මොකක්ද කියලා. K money multiplier මුදල් ගුණකය කියන එක අපි අදහස් කරන්නේ එක ධන C බෙදීම capital A සීමයි ධන capital R ධන simple R කියලා. මේක ලියාගන්න. K සමානයි එක ධන C බෙදීම capital C capital R simple R. මම යටින් ඔයාලට හඳුන්වන්නම් C කියන්නේ මොකක්ද කියලා. C කියලා ලියා ගන්න. හරි. බැංකු C කියන්නේ බැංකු වල තැන්පත් කරනු වෙනුවට මුදල් ළඟ තබා ගන්නා අනුපාතිකය. අපි 0.6යි කිව්වොත් එහෙම ඒ කියන්නේ 60%ක්ම ළඟ තියාගන්න මුදල් කැමති ඒවා. හරි. එහෙනම් C කිව්වේ බැංකු වල තැන්පත් කරනු වෙනුවට මුදල් ළඟ තබා ගන්න දක්වන කැමති. R කියලා කිව්වේ capital R කියලා කිව්වේ මේ අපි මේ කතා කරන SRR. ඒකයි මට මෙතන සම්බන්ධතාවය මේ ගොඩනගා ගන්න ඕන. මෙතන ඔයාලට අයිඩියා එකක් ගන්න. හරි. එහෙනම් R කියන්නේ capital R කියලා කියන්නේ SRR. simple R කියලා කියන්නේ ඔය බැංකු තමුන් ළඟ තබා ගන්නවා ණය නොදී.
අපි දාගමු බැංකු විසින් ස්වේච්ඡාවෙන් ළඟ තබා ගන්නා සංචිත. ඒ කියන්නේ ලාච්චුවේ තියා ගන්නවා ණය දෙන්නේ නැතුව තමයි මුදල්. හරි. එතකොට දැන් ඔයාලා හිතන්න මේ C මෙතන C දෙකක් තියෙනවා. මෙතනයි. ඒ කියන්නේ මොකද්ද? මිනිස්සු, ඒ කියන්නේ රටේ ජනතාව මොනවද බැංකුවේ දාන්න නැතුව, බැංකුවල ගිහින් මුදල් දාන්න නැතුව ළඟ තබා ගන්න. තමන්ගේ ආරක්ෂණ චේතනාවට, සමපේක්ෂණ චේතනාවට නේද ඒ වගේ කියන්නේ අනාගතේ ගන්න තියා ගන්නවා. විශේෂයෙන්ම පොලි අනුපාතයක එහෙම අඩු නම් ළඟ තියා ගන්න. එහෙනම් වාණිජ බැංකුවල මුදල් නොදා මිනිස්සු ළඟ සල්ලි තියාගත්තොත් මේ බැංකුවල ණය මැවීමේ හැකියාව වැඩි වෙයිද අඩු වෙයිද? මට කියන්න. වැඩි වෙයිද අඩු වෙයිද? කවුරු හරි උත්තරයක් දෙන්න. අඩු වෙනවා. අඩු වෙනවා. හේතුව බැංකුවල මුදල් දැම්මොත් තමයි බැංකුවලට ඒ මුදල් අරගෙන ණය මවන්න පුළුවන්. එහෙනම් C වැඩි වෙන්න K අඩු වෙනවා. ඊළඟට R කියන්නේ SR. මිනිස්සු බැංකුවල මුදල් ගෙනත් දානවා. ඒකෙන් යම් ප්‍රමාණයක් ගිහින් මහ බැංකුවේ දානවා. ඔය SRR අනුපාතිකය වැඩි වෙන්න වාණිජ බැංකුවල ණය මැවීම අඩු වෙයිද වැඩි වෙයිද? අඩු වෙනවා. අඩු වෙනවා. මොකද හේතුව ඒ ප්‍රමාණය ඉවත්. ඒ වගේමයි සිම්පල් R ගත්තත් බැංකු ණය නොදී ළඟ තියා ගන්න නම් ඒකෙන් ණය දීමේ ප්‍රමාණය අඩු වෙනවා. එහෙනම් ඔයාලා මතක තියා ගන්න ඕන මේ කැපිටල් C කැපිටල් R සිම්පල් R කියන ඒවා වැඩි වුණොත් K අඩු වෙනවා. ඒ කියන්නේ මේ මුදල් ගුණකය තීරණය කරන ණය මැවීම තීරණය කරන සාධක සහ ණය මැවීම අතර තියෙන මොකද්ද? ප්‍රතිලෝම සම්බන්ධයක්. ප්‍රතිලෝම සම්බන්ධ. එහෙනම් මෙතන අඩු කරගත්තොත් මේ උඩ සූත්‍රවාද පේනවා ඇති. K අඩු කරගත්තොත් අනිවාර්යෙන් මුදල් සැපයීමත් අඩු වෙනවද නැද්ද? අඩු වෙනවද නැද්ද? K අඩු කරගත්තොත් අඩු වෙනවා මුදල් සැපීම අඩු වෙනවා මුදල් සැපීම. අන්න ඒකයි මේ මුදල් ප්‍රතිපත්ති උපකරණයෙන් බලාපොරොත්තු වෙන්නේ. තේරුණාද? අන්න ඒකයි මෙතනදී බලාපොරොත්තු වෙන්නේ මේ ව්‍යවස්ථාපිත සංචිත අනුපාතිකය තුළ. එහෙනම් අපි මොකද්ද මේ ප්‍රායෝගිකව වෙන්නේ කියලා දැන් ඔයාලට අයිඩියා එකක් තියෙනවා. මොකද්ද වෙන්නේ? අපි SRR වැඩි කිරීම තුළින් කරන්නේ වාණිජ බැංකුවල ණය මැවීම අඩු කරගන්න. ණය මැවීම අඩු කරගත්තොත් ඒ ණය මැවීමෙන් මුදල් ගුණකය වැඩි වෙලා තමයි මුදල් සැපයීම තියෙන්නේ. එහෙනම් අපිට ණය මැවීම අඩු කරගත්තොත් මුදල් සැපයීම අඩු කරගන්න. ණය මැවීම වැඩි කරන්න අපි මොකද්ද කරන්නේ? SRR අඩු. SRR අඩු කළොත් ඊ අවසාන ප්‍රතිඵලය වෙන්නේ මොකද්ද? K වැඩි වෙනවා. K වැඩි වුණොත් K සංචිත මුදල් ප්‍රමාණය වැඩි වෙන නිසා මුදල් සැපයීම වැඩි වෙනවා. දැන් වර්තමානයේ කරලා තියෙන්නේ අපි බැංකුවකට ද්‍රවශීලතාව දෙනවා කියන්නේ මොකද්ද? K වැඩි කරන්නේ. K වැඩි වෙනවා. බැංකුවල ද්‍රවශීලතාව වැඩි කෙරුවොත් බැංකුවේ සිද්ධ වෙන ණය වැඩි වෙනවා. එහෙනම් K වැඩි වෙනවා. එහෙනම් අපිට පුළුවන් මුදල් ආර්ථිකය තුළ මුදල් සැපයීම වැඩි කරන්න. ඒකට අපි ආර්ථික ස්ථායීතා අරමුණ ළඟා කරගත යුතු නිසා. එහෙනම් දැන් අපි දන්නවා ප්‍රැක්ටිකලි මොකක්ද එහෙම වෙන්නේ. දැන් ඒක මත තියාගෙන අපි බලමු ව්‍යවස්ථාපිත සංචිත අනුපාතිකය ගැන මේ ටියුට් එකේ මොනවද තියෙන්නේ කියලා. හරි. එහෙනම් කියනවා වාණිජ බැංකුවල තැන්පතු වගකීම් වලින් මහ බැංකුවේ තැන්පත් කළ යුතුයි නියම කරන අනුපාතිකය ව්‍යවස්ථාපිත සංචිත අනුපාතිකය ලෙස හැඳින්වෙනවා. අපි විභාගයට අහුවොත් ඔබ විසින් SRR යනුවෙන් නැත්නම් ව්‍යවස්ථාපිත සංචිත අනුපාතිකය යනුවෙන් අදහස් කරන්නේ කුමක්ද කිව්වොත් අන්න අපිට ලියන්න පුළුවන්
වාණිජ බැංකුවල තැන්පතු වගකීම් වලින් මහ බැංකුවේ තැන්පත් කළ යුතු නියම කරන අනුපාතිකය SRR මතක තියාගන්න. එහෙනම් වාණිජ බැංකුවල තැන්පතු වගකීම් වලින් මහ බැංකුවේ තැන්පත් කළ යුතු නියම කරන අනුපාතිකය තමයි අපි මේ SRR කියලා කියන්නේ. ඒවා හැම විටම හොඳට මතක තියාගන්න. මේ මුදල් ප්‍රතිපත්ති උපකරණ හොඳට තේරුම් ගන්න, නිර්වචනය කරන්න තේරුම් ගන්න. එතකොට අපිට ප්‍රශ්න පත්‍රයේ තුල ප්‍රශ්නයක් දෙකක්. ඒ කියන්නේ එක්ක පළවෙනි ප්‍රශ්නෙනුත් කොටසක් අපිට ආවරණය කරගන්න පුළුවන්. මේකෙන් ඒකයි මම මේ දැන් මේ සැරේ දුන්නේ ඔයාලට ස්ලයිඩ්ස් 5ක්. ඒකට හේතුව එතකොට අපේ මුදල් ප්‍රතිපත්ති උපකරණ ඉවරයි. ඒක නිසා මේ කරලා ඒකෙන් විභාගයට ඇවිල්ලා තියෙන එක බලන්න හිත තමයි මම මේ ස්ලයිඩ්ස් 5කට තියෙන්නේ මේ සීමා. හරි. ඊළඟට වාණිජ බැංකුවට ලැබෙන තැන්පතු වලින් සංචිත අවශ්‍යතාවය නිසා ණය ලෙස දිය හැකි ප්‍රමාණය ඉවත් වේ. ඒ කියන්නේ සාමාන්‍යයෙන් අපි ගන්නවා වාණිජ බැංකුවේ ලැබෙන තැන්පතු වලින් කියන්නේ අපිට 100ක් ලැබෙනවා. අපිට SRR 10%. එහෙනම් දැන් වාණිජ බැංකුවට දෙන්න පුළුවන් ණය ප්‍රමාණය 90. 100ක් ලැබුණට තැන්පතු ණය ලැබීම සඳහා යොදා ගන්න හම්බ වෙන්නේ 90. ඊළඟට එම නිසා SRR තුලින් වාණිජ බැංකුවල මුදල් මැවීමේ හැකියාව අඩු කරනවා. SRR තුලින් කරන්නේ බේසිකලි කරන්නේ ණය මැවීමේ හැකියාව අඩු කරනවා. මේක SRR අඩු කරොත් ණය මැවීම වැඩි වෙනවා, වැඩි කරොත් අඩු වෙනවා. SRR තිබීම තුලින් කරන්නේ මොකද්ද? යම් කිසි අනුපාතකයක් තියෙනවනම් ඒ ප්‍රමාණයෙන් මැවීම අඩු. ඒ වගේම ඔයාලා මෙතන දාගන්න දැන් යම් කිසි අවස්ථාවකදී කී වාරයක් වෙනවද කියලා අපි හොයන්නේ මුදල් මැවීම. ඒ කියන්නේ ඒක බලන්නේ එක බෙදීම k කියලා එතනින් දාගන්න. එතකොට ඔයාලා දාගන්න ණය මැවීමේ වාර ගණන සමානයි. මට ඒක පොඩ්ඩක් අමතකුණා මේක දාන්න මේ කතා කරද්දී මතක් වුණේ. ණය මැවීමේ වාර ගණන සමානයි එක බෙදීම SRR කියලා දාගන්නකො. දැන් එක බෙදීම SRR. ඒ කියන්නේ SRR 10% නම් එතනම දාගන්න SRR 10% නම් SRR 10% නම් කියලා අපි දානවා එක බෙදීම 0.1. එක බෙදීම 0.1. ඒ කියන්නේ 10යි. අන්න ඒ 10න් තමයි තියෙන මේ බේස් මනි එක නැත්නම් සංචිත මුදල් පදනම් මුදල් ප්‍රමාණය වැඩි වෙන්නේ. තේරුණා නේද එතන? SRR කියන්නේ එක බෙදීම SRR ගත්තොත් අපිට පුළුවන් ගන්න මෙයන්. හරි. ඊළඟට සංකෝචනාත්මක මුදල් ප්‍රතිපත්තියකදී SRR ඉහළ දැමීමද ප්‍රසාරණාත්මක මුදල් ප්‍රතිපත්තියකදී SRR පහළ දැමීමද සිදු වෙනවා. දැන් අපිට කියනවා විභාග ප්‍රශ්නයක් තුළ 2019 වර්ෂයේ සිට දිගටම SRR පහළ දමන මුදල් ප්‍රතිපත්ති ස්වභාවයක් මහ බැංකුව විසින් අනුගමනය කරන ලදී. එහෙනම් අපේ මුල්ම එක වෙන්නේ මොකක්ද අපි කියන්න වෙන්නේ? මෙය ප්‍රසාරණාත්මක මුදල් ප්‍රතිපත්ති. එනම් දිගටම SRR අඩු කරමින් මහ බැංකුව ක්‍රියාත්මක ඇත්තේ වාණිජ බැංකුවල ණය දීමේ හැකියාව ඉහළ දැමීමය. ඒ තුලින් අදහස් කරන්නේ මොකද්ද? ආර්ථික ස්ථායීතාවය සංගා කර ගැනීම වේ. ඔය ටික කියන්න වෙනවා ඒ වගේ. මෙම සංචිත අනුපාතය වාණිජ බැංකුවල ඇති මහ ජනතාවගේ රුපියල් තැන්පතු වලට පමණක් අදාළ වේ. මම ඉස්සෙල්ලා කිව්වා. රජයේ තැන්පතු, අන්තර් බැංකු තැන්පතු හා විදේශ මුදල් තැන්පතු සංචිත අවශ්‍යතාවයෙන් නිදහස්ය. ඊළඟට කියනවා මේ සියලුම තැන්පතු වල තියෙන එක අනුපාතය. සියලුම තැන්පතු වලට තියෙන එක අනුපාතයක්. හරිද? එතකොට මෙතනදී තව ඕනනම් පළවෙනි ප්‍රශ්නෙට ආවොත් එහෙම අපිට කියනවා
නෛතික සංචිත ගැන සමහර වෙලාවට අහනවා. ඒක පොඩ්ඩක් ලියා ගන්න. නෛතික සංචිත. legal reserve. legal reserve කියන්නේ. හරිද? legal reserve. ඒ කියන්නේ ඒකෙන් අදහස් කරන්නේ දැන් මේ සංචිත අවශ්‍යතාවය සලකලා බලනකොට මහ බැංකුව ඉඩ දෙනවා වාණිජ බැංකුවලට 4% ප්‍රමාණයක් තමන්ගේ තියෙන මුදල් සලකන. අපි ඊට මේ SRR 6 නම් 10 නම් 4%ක් තමුන් ළඟ මුදල් තියෙනවා නම් තමන් ළඟ මුදල් තියෙනවා නම් මේ 6%ක් තමයි මහ බැංකුවේ ගිහිල්ලා තියෙන්නේ. හැබැයි එහෙම සලකලා බලන්න අඩුම වශයෙන් තමුන් ළඟ මේ සංචිත අවශ්‍යතාවයේ 2%ක්වත් මුදල් තියෙනවා. 2%කට වඩා අඩු වෙනකොට ඒක සලකන්නේ නැහැ legal reserve එක විදිහට. අඩුම වශයෙන් 2%ක් තියෙනවා නම් තියෙන්න ඕන ඒ වගේම 4% දක්වා යනවා. ඒ ප්‍රමාණයෙන් මහ බැංකුවේ ගිහිල්ලා දාන්න ඕන සංචිත ප්‍රමාණය අඩුයි. ඒකට අපි කියනවා මොකක්ද කියලාද? නෛතික සංචිත කියලා. නෛතික සංචිත කියලා. හරිනේ? එතකොට අපි ගත්තොත් දැන් මේ SRR වල මොන හරි ප්‍රශ්න තියෙනවද ඊළඟ එකට යන්න කලින්? SRR වල ප්‍රශ්න තියෙනවද ඊළඟ එකට යන්න කලින්? සර් හෙලෝ ඔව් සර් නෛතික සංචිත ඔව් කියන්නේ නෛතික සංචිත ගැන චුට්ටක් කියන්න. ඔව් දැන් නෛතික සංචිත කියලා කියන්නේ අපිට මේ සංචිත අවශ්‍යතාවය. ඒ කියන්නේ අපි හිතමු ඔයා හිතන්න සංචිත අවශ්‍යතාවයේ 10%යි. 10%. එතකොට අපි හිතමු නෛතික සංචිත තියාගන්න පුළුවන් 4%. ඒ කියන්නේ මොකද්ද? බැංකුවේ. හරි? බැංකුවේ තියෙන මුදල් බැංකුව වල අපි හිතමු අපේ වාසියට කියන්නේ ලේසියට ලාච්චු වල තියෙන මුදල් තියෙනවා. ඒවත් අපිට ගන්න පුළුවන් සංචිත අවශ්‍යතාවයේ විදිහට. හැබැයි උපරිමයේ කීයට සංචිත අවශ්‍යතාවයේ 4%. 4%. බැරි වෙලාවත් 4%ක්ම තිබුණොත් එහෙම SRR අවශ්‍යතාවයේ 10% නම් මහ බැංකුවේ ගිහින් දාන්න ඕන කීයද? 6%යි. උඹට 4ක් තියෙනවනේ. හැබැයි එහෙම සලකන්න නම් මේ මුදල් විදිහට තියාගන්න ප්‍රමාණය අඩුම වශයෙන් සංචිත අවශ්‍යතාවයෙන් 2%ක්වත් තියෙනවා. ඊට වඩා අඩු ප්‍රමාණයක් තියෙනවා නම් ඒක නොසලකා හරිනවා. ඒක නොසලකා හරිනවා එහෙම. ඒක නිසා අපි බලන්නේ ඒ අවස්ථාවේ අඩුම වශයෙන් 2%කට වඩා මුදල් ප්‍රමාණයක් තියෙනවා නම් මුදල් විදිහට ඒ ප්‍රමාණය අපිට පුළුවන් ගන්න සංචිත අවශ්‍යතාවයේ කොටසක් විදිහට. ඒ කියන්නේ ඒ ප්‍රමාණයෙන් අපි අඩු කර ගන්නවා මේ වාණිජ බැංකුව විසින් ඒ බැංකුව විසින් මහ බැංකුවේ ගිහිලා දාන්න ඕන මුදල් ප්‍රමාණය. හරි. තේරුණා? තේරුණාද? ඔව් හරි සර් හරි තේරුණා. හරි. එහෙනම් ඒකේ වෙන මොකුත් ප්‍රශ්න තියෙනවද? ඒකේ වෙන මොකුත් ප්‍රශ්න තියෙනවද? කාට හරි තියෙනවා නම් අහන්න පුළුවන් SRR. නැත්නම් අපිට පුළුවන් යන්න ප්‍රමාණාත්මක උපකරණ විදිහට අපි සටහන් කරගත්ත දේවල් වලට. මේ ප්‍රමාණාත්මක උපකරණ කිව්වහම මේ ප්‍රමාණාත්මක උපකරණ බලපාන්නේ ආර්ථිකයේ තියෙන එක එක කොටස් වලට. දැන් ණය පාලනයන් අපි කරන්න පුළුවන් කුෂිකාර්මික ණය ප්‍රවර්ධනය කරන්න. එහෙනම් ඔන්න කුෂිකාර්මික ක්ෂේත්‍රය වර්ධනයක් වෙනවා. පාරිභෝජන ණය අඩු කරන්න. ඒවට බලපාන පොලි අනුපාතික වැඩි කරන්න. බැංකු වලින් පාරිභෝජන ණය දෙනකොට
උද්දමනකාරී අවස්ථාවක නම් පාරිභෝජන ණය වල වර්ධනය අඩු කරන්න. ගිය ජනවාරි මේ ජනවාරි අතර තියෙන පරතරයේ වර්ධනය 15%කට සීමා කරන්න. අන්න ඒ වගේ දේවල් කරන්න පුළුවන්. ඊළඟට කරන්න පුළුවන් අපි ගත්තොත් ණයවර ලිපි මත සීමා පනවන්න පුළුවන්. ඒ කියන්නේ දැන් මේ වගේ අවස්ථාවක දැන් අපි විනිමය අනුපාතිකයට ඇතිවන අධික බලපෑම පාලනය කරන්න, පීඩනය පාලනය කරන්න අත්‍යවශ්‍ය නොවන දේවල් ආනයනයේ තහනම් කරනවා. ඉතින් මේක තව විදිහකට කරන්න පුළුවන් දෙයක් තමයි අපි හිතමු විනිමය අනුපාතිකය මත අධික පීඩනයක් ඇති වෙනවා. ඒ අවස්ථාවකදී අපිට පුළුවන් ඕගොල්ලන්ගේ බැංකුවල ණයවර ලිපි විවෘත කරනකොට අනිවාර්යයෙන්ම 100%ක තැන්පතුවක් කරන්න කියලා. ඒ කියන්නේ ඒකට අවශ්‍ය සම්පූර්ණ මුදල් ප්‍රමාණය මේ LC එක ඕපන් කරනකොටම තැන්පත් කරන්න. එක කාලයක් 200 කරා. දැන් අපි හිතමු වාහනයක් ගෙන්නනවා නම් ඒක ඔය වගේ දෙගුණයක් ගිහිලා තැන්පත් කරනවා. ඒ සාමාන්‍යයෙන් නේද? එහෙම එතකොට මොකද්ද වෙන්නේ? ඩිස්කරේජ් වෙනවා මේ ආනයනය කිරීම. ණයවර ලිපි මත සීමා පැනවුවා. අන්න ඒ වගේ. එතකොට එතනදී බලාපොරොත්තු වෙන්නේ මේ ආනයන සීමා කිරීම තුලින් අපි මොනවද විනිමය අනුපාතිකය ආරක්ෂා. අන්න එතකොට බලාපොරොත්තු වෙන්නේ ඒක ආර්ථිකයේ එක සෙක්ටර් එකකට බලපෑම් කිරීම. තව ඒ වගේම තියෙනවා ශිෂ්ට ප්‍රයෝග කියලා. ශිෂ්ට ප්‍රයෝග කියලා කියන්නේ ඒ වගේ නීති රීති රෙගුලාසි දාන්නේ ඒ වෙනුවට බැංකු සමග සාකච්ඡා කරනවා. සාකච්ඡා කරලා කරුණාකරලා මේ අවස්ථාවේ අපිට උද්දමන පීඩනයක් තියෙනවා. ඒක නිසා මේ අංශවලට ණය දීම ඩිස්කරේජ් කරන්න කියලා කියනවා. මහ බැංකුව අපි හිතමු කැඳවනවා CEOs ලගේ මීටින් එකක් බැංකුවල. කැඳවලා මේ වගේ අවස්ථාවක අපේ ආර්ථිකයේ ජාතික අවශ්‍යතාවයන් වලට වැඩි වැදගත්කමක් දෙන්න ඕන. උද්දමනය පාලනය කරගන්න ඕන. ඒක නිසා කරුණාකරලා පාරිභෝජන ණය දීම අඩු කරන්න. ඒවට වැඩි පොලි අනුපාතිකයක් අය කරන්න. උන් ඔය වගේ දේවල් තුලින් පුළුවන් ශිෂ්ට ප්‍රයෝග කරන්න. ඒ කියන්නේ නීති රීති රෙගුලාසි වලින් තොරව බැංකු වලට දැනුම් දෙනවා මෙහෙම කරන්න කියලා මීටින්ග්ස් ඉලා සාමාන්‍යයෙන් වාණිජ්‍ය බැංකු කියන්නේ බැංකු ක්ෂේත්‍රයයි මහ බැංකුවයි අතර තියෙන හොඳ සම්බන්ධතාවයක් බැංකු ද්‍රවශීල ගැටලු වලට එහෙම නැත්නම් ණය අවශ්‍යතාවලට මහ බැංකුව උදව්. ඒ වගේම අනිකුත් අවශ්‍යතා ගොඩක් ඒ වගේම මහ බැංකුවයි බැංකු පද්ධතියයි අතර තියෙනවා. ඒකට ඒ වගේ ඉදීමක් කරොත් සාමාන්‍ය වෙන්නේ ඒ වගේ ඒවට මේ ප්‍රතිචාර දක්වනවා හොඳ ආකාරයි. හරි අන්න ඒකයි කියන්නේ. එහෙනම් මේ ප්‍රමාණාත්මක උපකරණ කියන්නේ අපිට මේ එකක් මම දීලා තියෙනවා මෙතන ණය පාලනයන් කියන. ඒ ණය පාලනයන් ගත්තාම මුදල් සැපයුම හා ණය පරිමාව අතර ඇති අනුලෝම සම්බන්ධතාව සැලකිල්ලට ගෙන. ඒ කියන්නේ අනිවාර්යෙන් ණය පරිමාව වැඩි වුණොත් ණය ප්‍රමාණය වැඩි වුණොත් මුදල් සැපයුම වැඩි වෙනවා. ඒකයි අපි අනුලෝම සම්බන්ධයක් කියලා ගන්න. ඍජු ලෙස ණය පාලනය කිරීම තුළින් මුදල් ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම මෙයින් අදහස් කරේ. එතකොට ණය සැපේන ප්‍රමාණය, ආපසු ගෙවීමේ කාලය, ලබා ගන්නා සුරැකුම්, පොලි අනුපාතික ඕනනම් තව වෙනත් පුළුවන් වර්ධනය, එම අංශය තුළ සිදුවන වර්ධනය යනාදී තුලින් මෙම ණය පාලනයන් කරන්න පුළුවන්. එහෙනම් මේ ණය පරිමාව පාලනය කරන්න. දැන් මේ දවස්වල උත්සාහ කරන්නේ මොකද්ද? ණය පරිමාව වැඩි කරන්න. ණය පරිමාව වැඩි කරලා අපේ සේවා නියුක්තිය, නිමවුම් මට්ටම, ආර්ථික වර්ධනය වැඩි කරගන්නයි මේ කාලේ උත්සාහ. හරි? මොකද මිනිස්සු ණය ගත්තොත් එහෙම අපි හිතමු පාරිභෝජන ණය කියලා. ඒව අරගෙන අපි ඉල්ලුම්. ඊළඟට එහෙම ඉල්ලුම් කරද්දී ඒකෙන් ආයෝජකය ධෛර්යවත් වෙනවා. ඒකට එයාලා මේ අඩු පොලි අනුපාතිකය යටතේ ණය අරගෙන තමන්ගේ තියෙන කර්මාන්ත ශාලා පුරුදු කරනවා. අලුතින් ව්‍යාපාර පටන් ගන්නවා. ඒ හොඳ ඉල්ලුමකුත් තියෙනවා. ඒක නිසා
අන්න අපේ සේවා ඒකට සේවා නියුක්තිය වැඩි. එහෙනම් සේවා නියුක්තිය වැඩි වෙනවා, නිමවුම් මට්ටම වැඩි වෙනවා. එහෙනම් අපිට ඒ තුලින් පුළුවන් ආර්ථික වර්ධනය ඇති කරගන්න. දැන් ඒ උදෙසා දැන් මේ වර්තමානයේදී පුළුවන් තරම් බැංකු වලින් ණය වැඩි කරගන්න උත්සාහ කරනවා. ණය වැඩි කරගන්න උත්සාහ කරනවා. තේරුණානේ? තේරුණාද ඒක? ඊට පස්සේ ඕනනම් ඒකටම ඔයාලා දාගන්න එතන ඉඩ තියෙනවා. ටියුට් එක අරන් නම් තියෙන්නේ. මොකද්ද අපි කරන්නේ? එක්ක එතනට සම්බන්ධ කරගන්න ඕන ණයවර ලිපි මත සීමා පැනවීම කියන එකක් අපි ටියුට් එකේ දාලා නැහැ. ණයවර ලිපි මත සීමා පැනවීම. ඒක වර්තමානයේ අපිට ගොඩක් වැදගත්. ඒකට මාර්ජින් රික්වයර්මන්ට්ස් කියලා කියනවා. ණයවර ලිපි මත සීමා පැනවීම. ආනයන තුලින් විනිමය අනුපාතිකය මත දැඩි පීඩනයක් ඇති අවස්ථාවක ණයවර ලිපි මත සීමා පැනවීම සිදු කරනු ලබයි. ණයවර ලිපි මත සීමා පැනවීම කරනු ලබයි. එයින් අදහස් කරන්නේ යම් ආනයනයක් සිදු කිරීමට යම් ආනයන සිදු කිරීමට වාණිජ්‍ය බැංකුවල ණයවර ලිපි විවෘත කිරීමේදී තැබිය යුතු ආන්තික තැන්පතුව සඳහා මහ බැංකුව එම ප්‍රමාණය ප්‍රතිශතය තීරණය කිරීමයි. උදාහරණ 100% ආන්තික අවශ්‍යතාවයක් යනු ආනයනය සඳහා යන සම්පූර්ණ මුදල ණයවරය විවෘත කළ යුතු අවස්ථාවේදීම තැන්පත් කළ යුතු වීමයි.
ඒ තුලින් අත්‍යවශ්‍ය නොවන ආනයනයන් අධෛර්යමත් කිරීම තුලින් අත්‍යවශ්‍ය නොවන ආනයනයන් අධෛර්යමත් කිරීම තුලින් විනිමය අනුපාතිකය මත ඇති කෙරෙන පීඩනය අවම කිරීමට මහ බැංකුව ක්‍රියා කරයි. තේරුණාද ණයවර ලිපි මත සීමා පැනවීම කියන්නේ margin requirements කියලා. හරි margin requirements. බලන්න ඒක කියවලා එතන නොතේරෙන දැන් අහන්න නොතේරෙනවා නම් මොකක්ද ඒකේ? ඔයාලා කියන්නේ කරකට වර්තමානයේදී මේ වගේ දේවල් කරන නිසා අත්‍යවශ්‍ය නොවන දේවල් ඩිස්කරේජ් කරන නිසා අපිට මේ වගේ ප්‍රශ්න බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඒක නිසා ඒක ඔළුවට දාගන්න. දැන් ඔය ලියාගත්ත එක වලට තේරෙනවා. තේරෙනවද? තේරෙනවද? සර් දැනට LC ඕපන් කරනකොට සීට කීයක් ගහනවද? මට ඒක හරියටම නම් මතක නැහැ දැන් අවශ්‍යතාවය 100 නෙමෙයි මම හිතන්නේ 50 වුණා. ඒ වගේම මට මතක විදිහට දැන් margin requirements එක දාලා නැහැ. දැන් ඇත්තටම ගත්තොත් ඔය අවශ්‍යතාවය ඉන්නේ දැන් අපි වෙන පියවරක් අරන් තියෙන්නේ අත්‍යවශ්‍ය නොවන දේවල් discourage කරන්න ඍජුවම පාලනය කරනවා. නමුත් මේක අවශ්‍ය වෙන්නේ එහෙම නැති අවස්ථාවක්. දැන් අනිත් එක ගත්තොත් මේකේ තත්ත්වය ගත්තොත් දැන් ණයවරයක් විවෘත කරනකොට හරි මේ margin requirements එක ගැන බලන්නේ margin requirement එක මොකක්ද කියලා තීරණය කරන්නේ මේ ගනුදෙනු කරුගෙන් ඇතිවන අවදානම පාලනය කරගන්න. ඒකෙන් අදහස් කරන්නේ මොකක්ද අවදානම පාලනය මේ කරගන්නවා කියලා මේක මේ LC එකක් ඕපන් කිරීම තුළින් බලාපොරොත්තු වෙන්නේ ගනුදෙනු කරු ගෙව්වත් නොගෙව්වත් බැංකුව බැඳිලා ඉන්නවා මේක ගෙවන්න. يعني ණයවරයක් විවෘත කරා කියන්නේ ඔයාගේ බැංකුව මේ පිටරට ඉන්න ඒ අපනයනකරුට පොරොන්දුවක් වෙනවා. අපි ඒකට කියනවා අනුකූල ඉදිරිපත් කිරීම compliance presentation කියලා. ඒ කියන්නේ ජගත් සම්මත බැංකු පරිචයන් ඊළඟට ණයවරේ පදහා කුල්දේසි ඊළඟට ගත්තාම UCP 600 කියන නීති මාලාව. ඕවට අනුකූලව ඉදිරිපත් කිරීමක් කරනවා නම් දිය කියවිලි අපනයනකරු තමන්ගේ දැනුම් දෙන බැංකුව හරහා මේ ඔයාගේ බැංකුව නිකුත් බැංකුව විදිහට ඔයා බැඳිලා ඉන්නවා අර මුදල් ප්‍රමාණය ගෙවන්න සම්පූර්ණ. ඒකට එහෙම මුදල් ප්‍රමාණය ඒ කියන්නේ මේ ඔයාගේ ගනුදෙනු කරු ගෙව්වත් නොගෙව්වත් ඔයා ගෙවන්න. එනවා ඔයාට අවදානමක් තියෙනවා මෙයාගේ මේක අය කරගන්න පුළුවන් වෙයිද බැයිද කියලා. අන්න ඒ මත තමයි ඔයා margin requirement එක තීරණය කරන්නේ. ඒකට monetary authority එක නැත්නම් මහ බැංකුව සම්බන්ධ වෙන්න අවශ්‍ය නැහැ. තමගේ customer ගැන දන්නේ මහ බැංකුව නෙමෙයි බැංකුව. වාණිජ්‍ය බැංකුව. දැන් අපි සාමාන්‍යයෙන් අපි දැන් මහ බැංකුවේ අය විදිහට අපිට මේ හම්බුනොත් permit එකක් ඕගොල්ලන්ගේ බැංකුව මොකද කරන්නේ අපිට මේ LC එක ඕපන් කරද්දි කියනවා margin requirement එක 0 කියලා. ඒ කියන්නේ බිඳුවයි. ඒකට යාලා දන්නවා මේක අනිවාර්යෙන් මේ මනුස්සයා ගෙවනවා. ඒකට අපි LC එක ඕපන් කරද්දි අපිට අවශ්‍ය වෙන්නේ නැහැ margin එකක් ගන්න. ඒ වගේමයි ඔයාලගේ හොඳ ගනුදෙනු කරුවෝ ඉන්න. හොඳ අපනයන කරුවෝ ඉන්න. හොඳ ආනයන කරුවෝ ඉන්න. ඒ අය ඔයාලා එක්ක අවුරුදු ගාණක් සම්බන්ධ වෙලා. එහෙනම් යාට
යාව කියන්නේ බැංකුව අතර තියෙන තරගයක් යාව ඇදලා ඔයාලට තියාගන්න. තවදුරටත් මෙයාගේ ව්‍යාපාරික කටයුතු වලට සහාය වෙලා ඔයාලගේ ඉපයීම් වැඩි කරගන්න නම් මෙයා බැංකුවේ ඉඳලා. එහෙනම් මොකක්ද එතනදී කරන්නේ? යාට කියන්න පුළුවන් ඔයාගේ රික්වයර්මන්ට් එක බිඳුවක් මාජින්. නැත්නම් ඔයා 10%ක් විතර දාන්න ඒ ඇති. එහෙනම් ඒක එතකොට මහ බැංකුවේ නීති නැති වෙලාවට අපිට පුළුවන් අන්න ඒ වගේ තීරණය කරන්න. ඒක ඇත්තටම තියෙන්න ඕන බැංකුව, වාණිජ්‍ය බැංකුව. නමුත් මහ බැංකුව මෙතනදී සම්බන්ධ වෙන්නේ විනිමය අනුපාතිකය මත දැඩි පීඩනයක් ඇති වෙන අවස්ථාවක්. නමුත් මේ අවස්ථාවේදී ඒකට වෙන පියවරක් අරන් තියෙන. ඒක නිසා මම දන්න විදිහට මේ වෙලාවේ මාජින් රික්වයර්මන්ට් එකක් නෑ. නමුත් මම ඕනනම් ඒක කොහෙලා ඔයාලට ලබන සතියේක කියන්නම්. දැන් අවශ්‍යතාවය මොකක්ද? ඒක කතා කරන්නේවත් නැහැ. මොකද ඒ කියන්නේ ඒ වගේ එකක් නෙවෙයි කියන එක. ඒකට මේ වෙලාවේ මම හිතන විදිහට මම ඒක හරියටම හොයලා කියන්නේ මාජින් රික්වයර්මන්ට් එක බැංකුවට තීරණය කරන්න පුළුවන් සම්මුතිය. හරි. ඒකයි එතනදී අදහස් කරන්නේ ඒක ඇත්තටම තමුන්ගේ කස්ටමර් ගැන තියෙන විශ්වාසය මත තමයි මේ රික්වයර් කරන්නේ. කිසි කවදාවත් දන්නේ නැති නන්නාදුන මිනිස්සෙක් ඇවිල්ලා LC එකක් ඕපන් කරනවා නම් බල කියනවා මේක සම්පූර්ණයෙන්ම LC එකට මේ 100%ම මාජින් එක තියන්නේ. නේ? අන්න ඒකයි එතන අදහස් කරන්නේ. හරි සර් thank you. තව ඒ වගේ මාජින් රික්වයර්මන්ට් එක දැන් හරිද අනිත් අයට? ඊළඟ එකට යන්න. ශිෂ්ට ප්‍රයෝග. ශිෂ්ට ප්‍රයෝග කියලා අදහස් කරන්නේ නියෝග නීති වෙනුවට මහ බැංකුව විසින් උපදෙස් වූ මාර්ගෝපදේශක ලබා දීම තුළින් ක්‍රියාත්මක කරන මුදල් ප්‍රතිපත්තියට අනුව බැංකුවල ණය කටයුතු පවත්වා ගැනීම. ඒකට ඒකෙදි කියන උදාහරණ උද්දමනය වැඩි නම් ණය ප්‍රසාරණය කියලා එක දාන්න. ණය ප්‍රගතිය කියලා ටයිප් වෙලා තියෙන්නේ. වැඩි නම් ණය ප්‍රසාරණය අඩු කර. ඊළඟට ආර්ථික කටයුතු දිරිමත් කිරීමට පොලි අනුපාත අඩු කර. ඒක අපි හිතමු යම් කිසි අවස්ථාවක රටේ උද්දමනකාරී තත්ත්වය වැඩි. හරි එතකොට ඒ දැන් ඔයාලා දන්නා උද්දමනය ගැන කතා කරනකොට ඒකේ කොටස් දෙකක් තියෙනවා. මොකද්ද? ඉල්ලුමෙන් ඇදුණු උද්දමනයයි පිළිවෙයෙන් තල්ලුණු උද්දමනය. අපි මුදල් සැපයීම අඩු වැඩි කිරීම තුළින් කරන්නේ මොකද්ද? මේ ඉල්ලුමෙන් ඇදුණු උද්දමනය පාලනය. මම උදාහරණයක් කිව්වොත් මම කියවා පොලි අනුපාතික වැඩි කරනවා. එතකොට මිනිස්සු රුපියලේ ආවර්තික පිරිවැය වැඩි. ඒක නිසා වියදම් කරන ප්‍රමාණය අඩු කරනවා. එතකොට මුළු රටේම එහෙම කරනකොට අපි කියව සමහර ඉල්ලුම් ඒ ඇග්‍රීගේට් ඩිමාන්ඩ් නැත්නම් සමහර ඉල්ලුම අඩු කිරීම තුළින් අපි බලාපොරොත්තු වෙනවා මුදල් සැපයීම අඩු කරගන්න. මුදල් සැපයීම අඩු කරගන්න. හරි. දැන් අපි හිතමු ඔයාලා දන්නවා මේකත් පොඩ්ඩක් ඔයාලගේ ඔළුවට එන්න මේක එක්ක මම කියන්නම් අපි කලින් කතා කරපු එකක්. නමුත් මම මේ graph එකක් තුලින් මම ඔයාලට පෙන්නන්නම්. इष्ट प्रयोग वलते मने नहीं नमुत අපි ගත්තොත් මේක මම කියනවා loanable funds කියලා. නැත්නම් අපි දාමු ණය අරමුදල් වෙළඳපොළ කියන ණය අරමුදල් වෙළඳපොළ. හරි ඒකේ ඔන්නේ ඉල්ලුමයි
සැපයුමයි තියෙනවා මේ විදිහට. හරි? මේක සැපයුම මේක ඉල්ලුම කියලා කියනවා. ණය අරමුදල් වෙළඳපොලේ ඔන්න කුලී අනුපාතිකයයි ප්‍රමාණයයි තියෙනවා මේ විදිහට. මම මේක ගන්නවා භාණ්ඩ හා සේවා වෙළඳපොළ භාණ්ඩ හා සේවා වෙළඳපොළ කියලා මම මේක ගන්නවා ඔන්න aggregate demand නැත්නම් සමහර ඉල්ලුම aggregate supply සමහර සැපය. එතකොට ඒ අනුව ඔන්න දැන් මේ පොලි අනුපාතිකයේ මත ණය අරමුදල් වෙළඳපොලේ මිල තීරණය වෙලා තියෙනවා P මෙතන Q කියලා. අපි හිතමු OMO කිරීම තුලින් හරි OMO සිදු කිරීම තුලින් අපි බලාපොරොත්තු වෙනවා වෙළඳපොලේ තියෙන ද්‍රවශීලතාව අඩු කරන්න. ද්‍රවශීලතාව අඩු කරන්න මොකද්ද ඔයාලා කරන්නේ? රිපෝඩ් රිවර්ස් රිපෝඩ් වෙළඳපොලේ ද්‍රවශීලතාව අවශෝෂණය කරගන්න ඔයාලා මේ යොදාගන්නේ රිපෝඩ් රිවර්ස් රිපෝඩ්. උත්තරයක් දෙන්න රිපෝඩ් රිවර්ස් රිපෝඩ් යොදාගන්න. ඒක හොඳටම දැන් ඔළුවේ තියෙන්නේ. කවුද උත්තරයක් දෙන්නේ? සමුන්ට දෙන උත්තරේ යන්න බලන්න. රිපෝ හරියටම ප්‍රතිපිලදී ගැනුම්. එහෙනම් ප්‍රතිපිලදී ගැනුම් කෙරුවොත් වෙන්නේ වෙළඳපොලේ මොකද්ද වෙන්නේ? මේ මුදල් සැපයුම අර මුදල් සැපයුම අඩු වෙනවා. ඔන්න මම මේක දානවා මෙතනින් S1 කියලා. ඔන්න ඔයාලා රිපෝ කරලා වෙළඳපොලේ ද්‍රවශීලතාව අඩු කරනවා. හරි මේක හරි දේශීය මතක තියන්න. එතකොට වෙන්නේ මොකද්ද? අපේ වෙළඳපොලේ පොලි අනුපාතික මේ ද්‍රවශීලතාව අඩු වෙන නිසා R1 දක්වා උන්න වැඩි. හරි R1 දක්වා වැඩි. දැන් එහෙනම් අලුත් මුදල් සැපයුම වෙළඳපොලේ Q1. එහෙනම් මේ පොලි අනුපාතික වැඩි වීම නිසා රුපියලේ ආවස්තික පිරිවැය වැඩි. ඒක නිසා මොකද්ද කරන්නේ? මිනිස්සු සියලුම පාරිභෝගික තමන්ගේ ඉල්ලුම අඩු කරනවා. එහෙනම් මේ දක්වා එහෙනම් ඔන්න අපේ ඇග්‍රිගේට් ඩිමාන්ඩ් එක අඩු වුණා මේ විදිහට. ඔන්න දැන් අපි අපේ මිල මට්ටම අඩු කරගත්තා ප්‍රමාණයයි දෙකම P1 දක්වා. ඔන්න ණය අරමුදල් වෙළඳපොලේ අපි මොකද කිරුවේ? රිපෝ කරලා ණය අරමුදල් අඩු කරා වෙළඳපොලේ තියෙන ද්‍රවශීලතාව අඩු කරා. මේ අඩු කිරීම තුලින් අපි පොලි අනුපාතික ඉහළ දාලා අපි සමහර ඉල්ලුම අඩු කරගත්තා. ඒ තුලින් අපි පොදු මිල මට්ටම අඩු කරගත්තා P සිට P1 දක්වා. හරිද? හරි. එහෙනම් මෙතනදී කරෙත් අපි මේ කෙලින්ම මුළු ආර්ථිකය තුළම බලපෑම් කරා මොකක් කරන්නද? මේ පාරිභෝගික සමහර ඉල්ලුම අඩු කරා. අඩු කරලා අපේ ඇග්‍රිගේට් ඩිමාන්ඩ් එක තේරුණාද? ඒක මේ ප්‍රස්තාර දෙකෙන් මේ දල ප්‍රතිපත්තිය මම විග්‍රහ කරපු එක ඔයාලට තේරුණා. තේරුණාද? උත්තරෙන්නේ නැහැ ටක් ගාලා මම කීප පාරක් කියන්න ඕන. තේරුණාද නැද්ද? ඒක තව පාරක් කරන්න පුළුවන්ද සර්? පුළුවන්. දැන් අපි බලමු මම මේ උඩ ප්‍රස්තාරයෙන් කියනවා අපේ මුදල් වෙළඳපොළ ගැන. නැත්නම් මම කියනවා ඒකට loanable funds market නැත්නම් ණය අරමුදල් වෙළඳපොළ. එහෙනම් ණය අරමුදල් වෙළඳපොළේ ඉස්සෙල්ලා තිබුණේ මේ පොලි අනුපාතිකය R
ඒකට අනුව කියු වෙන්නේ. පස්සේ මහ බැංකුව සිය දෛනික විශ්ලේෂණය කරනකොට මේ වෙළඳපොළ ගැන වෙළඳපොළේ ද්‍රවශීලතාව වැඩි කියලා කිව්වා. එහෙනම් එයාලා මේ වෙළඳපොළ ද්‍රවශීලතාව මෙහෙම වැඩි වෙ තිබුණොත් මහ බැංකුව වොරි වෙන්නේ ඇයි? මහ බැංකුව වොරි වෙන්නේ ඇයි මේ ගැන? වෙළඳපොළේ ද්‍රවශීලතාව වැඩි නම් ඇයි මහ බැංකුව ඒ ගැන කනගාටු වෙන්නේ? මොකක් වෙන නිසාද? මම මේවා කලින් කතා කරලා තියෙනවා පොඩ්ඩක් අපි මතක් කරගමු. මොකක් වෙන නිසාද මහ බැංකුව ඒ ගැන වෙන්නේ? ඒවා ටික අපේ ඔළුවල ගිහින් තියෙනවා. නැත්නම් වැඩක් නැහැ අපි නිකන් වල ගියාට මේවා කොමඩි කොල්ලට දාගන්න. මොකක්ද? ඇයි මහ බැංකුව වෙළඳපොළේ ද්‍රවශීලතාව ඔබ කියන්නේ අපිට මොකද කියලා ඉන්න පුළුවන් නැත්නම් කියලා. ඇයි එහෙම නැතුව රිපෝ කරන්නේ? කවුරු හරි හිතලා කියන්නේ අපි දන්නම දේවල්. කවුද ඉන්නේ කියන්න බලන්න. මහ බැංකුව අර මුදල් වෙළඳපොළ තුල ඉහළ යෑම ගැන සැලකිලිමත් වන්නේ නැත්නම් පහළ යෑම ගැන සැලකිලිමත් වන්නේ ඒ අනුව රිපෝ හරි රිවර්ස් රිපෝ හරි කරන්නේ කියලා. රටේ උද්දමනයේ බලපෑමක් වෙන නිසා හරි එතකොට නිකන් වාර උත්තරේ හරි නමුත් එතකොට අපි නිකන් පඩිපෙළක් නගින්න යනකොට අපි පළවෙනි අඩිය තියලා පස්වෙනි අඩිය පඩිය තිබ්බා වගේ ඒක අවසාන ඊට ඉස්සෙල්ලා එකක් කරන්න ඊට ඉස්සෙල්ලා ශනිකව අපිට මොකක්ද මොකද සැපයීම පාලනය කරන්න ඕන ආර්ථිකයේ තියෙන ඔව් ඒකත් හරි නමුත් මට ඕන ශනිකවම ඇයි මහ බැංකුව මේක දැන් මං කිව්වා මේ රිපෝ රිවර්ස් රිපෝ කියන්නේ ශනිකව ආර්ථිකයේ වෙත බලපෑම් කරන එක. රිපෝ රිවර්ස් රිපෝ කරලා ශනිකව ඇයි බලපෑම්? උද්දමනයේ උදල් සැපයීම නැත්නම් ඒවා යම් කාල පමාවක්. එහෙම ඒක්ෂණ මුදල් වෙන පොතට වෙනස් කිරීම ඒක්ෂණ මුදල් වෙන පොතට ඒක්ෂණ මුදල් වෙන පොතට යන්නේ ඒකයි උත්තරේ මොකක්ද ඒක? EWCMR ගැන සැලකීම. බරිත සාමාන්‍ය අන්තර්බැංකු ඒක්ෂණ වෙළඳපොළ පොලි අනුපාතිකය ගැන සැලකීමක්. ගිය සතියේ අපි ගොඩාක් කතා කරා මොනවද? පොලි අනුපාතික කොරිඩෝර්. පොලි අනුපාතික කොරිඩෝර් ගැන. මං කිව්වා බැරි වෙලාවත් පහළ සීමාවේ නම් තියෙන්නේ WCMR පහළ සීමාව වසන්නේ නම් අපි රිපෝ කරලා මේ මැදට ගේන. ඉහළ සීමාවේ නම් තියෙන්නේ රිපෝ කරලා මැදට ගේන. එහෙනම් ඇයි මහ බැංකුව මේ රිපෝ හරි රිවර්ස් රිපෝ හරි කරන්නේ කියලා අහුවොත් මොකද්ද? AWCMR කන්ට්‍රෝල් කර. හොඳට මතක තියාගන්න. මම ඉදාර කොටුවක් අඳලා කොටු අර තුනක් ඇඳලා මම පෙන්නුවා මුදල් ප්‍රතිපත්ති උපකරණ ඊළඟට මම දැම්මේ මොකද්ද මූලික ඉලක්කය කියලා AWCM. එහෙනම් මූලික ඉලක්කය තමයි AWCM. ඊට පස්සේ තමයි අපි අතරමැදි ඉලක්ක සහ අවසාන අරමුණ රඟන්නේ. ඔයාලගේ දෙන්නෙක්ම උත්තර කිව්වා ඒවා හරි. ඒක එකක් අතරමැදි ඉලක්කය M2B ඊළඟට උද්දමනය පාලනය කරන්න කිව්වා ඒක අවසානයි. හරි ඒ කියන්නේ මම අර ඔයාලට මෙහෙම ඇඳයිලා මේ විදිහට උදේ ටියුට් එකේ ඇති මෙහෙම කියලා මෙන්න මෙතන මුදල් ප්‍රතිපත්ති උපකරණ වෙනවා නම් මෙතන වෙන්නේ AWCMR. ඒකෙන් මේ M2B හා මැදිහාරි උපාදාන පොලි අනුපාතික අතරමැද ඊට උත්තරය ආවා. ඊළඟට උද්දමනයේ පාලනය කිරීම කියන එකක් ආවා. ඒවා දිගු කාලින සමහර මෙතන කියන්න අපිට අවුරුදු දෙකක් යනවා. මේවා දිගු කාලින. නමුත් ශනිකව වෙන්නේ අපි මේ මුදල් ප්‍රතිපත්ති උපකරණ තුලින් AWCMR පාලනය. මේක හැමතිස්සෙම අරගෙන දෙවෙනි ප්‍රශ්නවලට අහනවා ලකුණු 5කටත් අහපු අවස්ථා කියනවා. ඒක නිසා මතක තියාගන්න ඕන ඒ ගැන. හරි ඒකෙන් නම් අපි එහෙනම්
රිපෝ රිවර්ස් රිපෝ කරන්නේ මොකක්ින්දවත් නෙමෙයි වෙළඳපොළ ද්‍රවශීලතාව මනාව පාලනය කිරීම තුළින් AWCMR ප්‍රශස්ත මට්ටමක පවත්ව ගන්න. දැන් තේරුණා නේද? එහෙනම් ඔන්න දැන් අපේ වෙළඳපොළ ද්‍රවශීලතාව වැඩි නිසා ඒකෙන් AWCMR හුඟක් අඩු වෙන නිසා අපි කරේ මොකද්ද? මෙන්න මේ මුදල් සැපයීම අඩු කරා. ඒ කියන්නේ රිවර්ස් රිපෝ කරා. මේකෙන් අපි අදහස් කරන්නේ රිපෝ. අන්න කරන පොලි අනුපාතිකය ඔන්න වැඩි කරා. මේ වැඩි කරපුවාම මොකද්ද වෙන්නේ? යම් කාල පමාවකට යටතේ සියලුම පොලි අනුපාතික වෙනස්. දැන් එහෙම වුණාම මොකද්ද වෙන්නේ? පොලි අනුපාතිකය ඉහළ ගියොත් සමහර ඉල්ලුම කියන එක අඩු කරනවා. අන්න මේ පොලි අනුපාතික ඉහළ ගියා. දැන් අපේ අලුත් aggregate supply එක එකතු වෙන්නේ මෙතනදී ඒ අනුව පොදු මිල මට්ටම P සිට P1 දක්වා අඩු කරන ලද. තේරුණාද මේක graph එක තව එක්කෙනෙක් හරි තේරුන්නේ නැත්නම් මට පුළුවන් කියන්නේ මේ වගේ දේවල් වලින් අපි ටග්ගාලා මේ මුදල් ප්‍රතිපත්තියම දාගන්න. ඒකයි මෙතනදී අදහස් කරන්නේ. මේ ප්‍රස්තාර දෙකෙන් මේ මුළු ලොකුම රිපෝ නම් මේක රිවර්ස් රිපෝ නම් මේක ඊළඟට ප්‍රතිපත්ති පොලි අනුපාතික නම් මේක ඊළඟට සාධන මේ හැම වෙලාවෙම මේකෙන් අපිට පුළුවන් මේ ප්‍රස්තාර දෙකෙන් මේක ණය ආරම්භදල් වෙළඳපොළයි භාණ්ඩ හා සේවා වෙළඳපොළයි සම්බන්ධ කරලා මුදල් ප්‍රතිපත්ති විග්‍රහය. මේක තේරුණාද හොඳටම මේක ඇඳගත්තද ඔයාලා? මුදල් ප්‍රතිපත්ති උපකරණ වල අවසාන කොටස් අපි කරන්නේ ඒක නිසායි මාත් මේක අවශ්‍ය වෙන ඔයාලගේ ඔළුවට දාන්න. ඒක නැවත අඳින්න ඕනද මෙහෙම ටීවී ඇඳ ගන්න පුළුවන්ද පැහැදිලිද කියන එක කියන්න. ඒ වගේ ප්‍රශ්නකට ඔව් ඒ වගේ ප්‍රශ්නයකට මේ ආන්සර් එක දෙනකොට ඔය වගේ chart එකක් ඇඳලා පෙන්නන්න පුළුවන්ද අපිට එහෙම වුණත්? පුළුවන්. එහෙම වුණත් ඉතින් හොඳටම මේක පැහැදිලි කරුවා නම් මේකට සම්පූර්ණ ලකුණු ප්‍රමාණය හම්බ වෙනවා. අපි කියන්නේ එකපාරක මේ වගේ එකක් අහලා තියෙනවා ප්‍රස්තාර ආශ්‍රයෙන් පැහැදිලි කරන්න කියලා. නමුත් ඒකට උත්තර මම හිතන්නේ පොඩේ ප්‍රස්තාරවල තිබුණ නැහැ. ඒකයි. නමුත් මේ විදිහට ඇඳලා මේ කරන්න පුළුවන් පැහැදිලි කරන්න පුළුවන්. දැන් අපි ප්‍රශ්න පත්‍රයක් බලනකොට යම් කිසි කෙනෙක් අතිනුත් කියන්නේ අකුරු වලින් දීලා තියෙන ප්‍රස්තාරණු දීලා තියෙනවා නම් ඉතින් මෙයාට මේක හොඳටම දන්න කෙනෙක් කියලා කීයටවත් ලකුණු පහෙන් එකක්වත් අඩු කරනවද? අඩු කරන්නේ නැහැ. අන්න ඒකයි තියෙන්නේ. එතනදී යම් කාලයක් ගියත් තමුන් හොඳටම දන්න එකකට මේ ලියන ප්‍රශ්න වලට සාමාන්‍යයෙන් මොනවා හරි ලියවිලා නැත්නම් එකක් හරි අඩු කරනවා එකක් දෙකක්. ඒ තත්ත්වෙ එන්නේ නැහැ. මේ අර හොඳටම පැහැදිලි කරලා. සමහර අය ඒක ඒ වගේ පැහැදිලි කරනවා. එතකොට ඒ වගේ අවස්ථාවල ගන්නවා. ඒ වගේම මේක දැන් මෙහිම එකක් අපි ඔළුවට දාගත්තා නම් මේ ප්‍රස්තාරයක් අනින්න පුළුවන් නම් මම කියන්නේ මුදල් ප්‍රතිපත්ති ගැන උපකරණ ගැන ප්‍රශ්නයක් අහුවත් ඒක හොඳටම මේ අකුරු වලින් හරි සෙන්ටෙන්සස් වලින් හරි අපිට හොඳට ලියන්න පුළුවන්. තේරෙනවා. මේකෙන් මොකද්ද වෙන්නේ? අන්න ඒකයි වෙන්නේ. අන්තික මට මේ මම ඊට ගොඩක් පැහැදිලි කරුවා පොලි අනුපාතික කොරිඩෝව ගැන. එතකොට ඒකෙදි අරක සම්බන්ධ වෙන්න ඕන. දැන් මම මෙතනදී මම ටග්ගාලා මේක යන්න තිබුණ ප්‍රශ්න වලට යනවා. නමුත් එහෙම ගියා නම් මම බලාපොරොත්තු වෙන දේ ඔයාලට වෙලා නැහැ. දැන් හැමතිස්සෙම මතක තියාගන්න අපි රිපෝ රිවර්ස් රිපෝ කරන්න වෙන්නේ මොකකටවත් නෙමෙයි. මේ මූලික අරමුණ ඒ කියන්නේ අපේ මූලික ඉලක්කය කියන AWCMR පාලනය කරගන්න. මුදල් ප්‍රතිපත්ති උපකරණ ක්‍රියාවට නැංවීම තුළින් ක්ෂණිකව බලාපොරොත්තු වෙන්නේ AWCMR පාලනය. දැන් ඉස්සර අපි කිව්වා ඔබට සංචිත මුදල් හා කෙටි කාලීන පොලි අනුපාතික නම් දැන් සංචිත මුදල් නෙමෙයි උද්දමන ඉලක්කකරණයත් එක්ක අපි යන්නේ AWCMR. ඊළඟට අපේ දෙවෙනි අරමුණ තමයි මේ කියන්නේ උත්තරමැදි ඉලක්කය තමයි ඔයාලා කියපු M2B හා මැදි දිගු කාලීන පොලි අනුපාතික. ඊළඟට අවසාන අරමුණ තමයි මිල ස්ථායීතාව වූ ආර්ථික
එහෙනම් මුදල් ප්‍රතිපත්ති උපකරණ මෙතන ක්‍රියාත්මක කිරීම තුළින් අපි හැම දිස්සෙම පාලනය කරන්න බලන්නේ AWC තේරුණාද? අදගත්ත නේද ඒක? එහෙනම් එතකොට මම මෙතනට පැහැදිලි කරන්න ගිහිල්ලායි ගත්තේ. එතකොට මෙතන තියෙනවා උදාහරණ කියලානේ. දැන් ක්‍රිෂ්ට ප්‍රයෝග ගැන කියන්නේ නියෝග නීති වෙනුවට මහ බැංකුව විසින් උපදෙස් මොනවද මාර්ගෝපදේශක එතන පොඩ්ඩක් ස්පෙලිංස් මිස්ටේක් තියෙනවා. ඒක හදාගන්න මාර්ගෝපදේශක ලබා දීම තුලින් ක්‍රියාත්මක කරන මුදල් ප්‍රතිපත්තියට අනුව බැංකුවල ණය කටයුතු පවත්වා ගන්න. ඒ කියන්නේ මෙතන නීති නියෝග සර්කියුලර්ස් ඉෂුව කිරීම නෙමෙයි බැංකුවලට උපදෙස් දෙනවා. ඒකයි මෙතන බලාපොරොත්තු වෙන්නේ. ඒක උදාහරණ උද්දමනයේ වැඩි නම් ණය ප්‍රසාරණයට ණය ප්‍රසාරණය අඩු කරනවා. ඊළඟට ආර්ථික කටයුතු දිරිමත් කිරීමට පොලි අනුපාතික අඩු කරනවා. එතකොට බැංකු සමග මහ බැංකුව පවත්වන සාකච්ඡා මාර්ගයෙන් හා මාධ්‍ය නිවේදන මගින් මේ පිළිබඳව උපදෙස් ලබා. එහෙනම් ඒකයි ශිෂ්ට ප්‍රයෝග කියලා කියන්නේ. ඊළඟට අපිට තියෙනවා මේ මුදල් ප්‍රතිපත්ති උපකරණ අපි කතා කරනවා. මේ මුදල් ප්‍රතිපත්ති උපකරණ ගත්තාම ප්‍රතිපත්ති පොලී අනුපාතික විවට වෙළඳපොළ කටයුතු ඊළඟට SRR ප්‍රමාණාත්මක උපකරණ. හරි? එහෙනම් අපි නැවත මතක් කිරීමක් කරුවොත් මොකද්ද දැන් කවුරු හරි කියන්නේ මට මොකද්ද ප්‍රතිපත්ති පොලී අනුපාතික කියලා කියන්නේ? ප්‍රතිපත්ති පොලී අනුපාතික කියලා කියන්නේ මොකක්ද? බොහොම නිශ්ශබ්දයි. මොකද්ද ප්‍රතිපත්ති පොලී අනුපාතික කියලා කියන්නේ? ඒකට කියන්න පුළුවන් මේ හරියට මේ නිර්වචනය කියලා අර ලෝකෝටක් බලනවා වගේ නෙමෙයි. මේකේ ලක්ෂණ කියන්නේ. අර මොකක්ද අර මේ ගොඩක් ජනප්‍රිය වුණා නේද මේ අර යශෝදරා චිත්‍රපටයෙන් පස්සේ මොකද්ද දැන් අර මේ බුදුහාමුදුරුවෝ නේද මේ එනවා වඩිනවා මේ මොනවද අර පළවෙනි වතාවට මේ යශෝදරා මේ කුමාරි නේද කුමාරිය ඉන්නේ මාලිගාවට රාහුල කුමාරයා. එතකොට රාහුල කුමාරයා කවදාවත් දැකලා නැහැ බුදුහාමුදුරුවෝ. හාමුදුරුවෝ විශාල ප්‍රමාණයක් වඩින. නේද? එතකොට අපි අර මේ ඒ කවි පෙළ අහනවා. ඒක අර YouTube එකේ තියෙනවා හරිය කැමති ඒ කවි පෙළට අර ඒ චිත්‍රපටයේ යන්නේ ඒකේදී අර ඒ මේ තේරුම යනවා අර හිමනාද මේ බ්‍රාහ්මණ භාෂාවෙන් කියන එකේ අර උත්තර යනවා. එතකොට යසෝදරා කුමාරිය ඒ රාහුල කුමාරයාට කියනවා මේ ඔබේ පියා මෙන්න මේ වගේ කියලා. එතකොට නේත්‍රා මේ වගේ මූණ මේ වගේ ඒක විශාල ප්‍රමාණයක මට මේ නිකන් මේකෙදී මම මතක් වෙනවා මොකද ප්‍රතිපත්ති පොලී අනුපාතිකට සමාන නැහැ. නමුත් ප්‍රතිපත්ති පොලී අනුපාතික යනු කුමක්ද කිව්වොත් අර වගේ මේකේ අපි කතා කරපු ඕන එකක් ඔයාලට කියන්න පුළුවන්. නැතුව මේක තමයි මේ නියමිතම මේ නිර්වචනය කියලා එකක් නෑ. ඊළඟට අපි ඉගෙන ගත්තේ ඒවා එක්ක බාන් සම්බන්ධ කරලා කියන්න මොකද්ද ප්‍රතිපත්ති පොලී අනුපාතික කියලා කියන්නේ. මේ ලක්ෂණ මාකරි සවුන්ඩ් එකේ ප්‍රශ්නයක් කියන්න ආපහු මහ බැංකුව මහ බැංකුව විසින් ඔව් වාණිජ බැංකුව සමග ගනුදෙනු කිරීමේදී යම් පොලි අනුපාත අය කරනවා. එතකොට ඒ අනුපාත තමයි නිත්‍ය tempatu පහසුකම් අනුපාතය සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතය කියන්නේ.
කියන්නේ. එතකොට මේ පොලි අනුපාත කොරිඩෝ ලෙස පාලනය වෙනවා. ඒක තමයි ප්‍රතිපත්ති පොලි අනුපාත කියන්නේ. ගොඩාක් කියනවා ඒකේ නිවැරදිව ගොඩාක් කියනවා. එතකොට අපි මෙහෙම කිව්වොත් මොනවද මේ ප්‍රතිපත්ති පොලි අනුපාතික කියලා කියන්නේ ඉතා සරලව කියතොත් මුදල් මණ්ඩලයේ විසින් නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය හා නිත්‍ය ණය පහසුකම් ගැන. මේක වඩා සරලව කිව්වොත් මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් තීරණය කරන නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය වේ. ඊට පස්සේ අපි කියනවා එනම් බැංකු පද්ධතිය සතුව අතිරික්ත අරමුදල් පවතින විට ඒවා මහ බැංකුවේ මොනවද නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකයේ යටතේ තැන්පත් කළ හැකිය. එමෙන්ම බැංකු සඳහා අරමුදල් අවශ්‍යතා ඇති විට නිත්‍ය ණය පහසුකම් අනුපාතිකයේ යටතේ මේ ලබාගත හැකිය. ඊට පස්සේ ඕනනම් තවත් ගොඩක් තියෙනවා මේක. ඒකට අපිට ඕනනම් කියන්න පුළුවන් මෙම නිත්‍ය තැන්පතු පහසුකම් හා නිත්‍ය ණය පහසුකම් අනුපාතික යන කෙටි කාලීන පොලි අනුපාතිකවල ඉහළ සීමාව හා පහළ සීමාව වේ. ඔන්න ඔහොම අපිට ගොඩක් කියන්න. ඊට පස්සේ මෙම කෙටි කාලීන පොලි අනුපාතික වෙනස් කිරීම තුළින් ක්ෂණිකව අන්තර් බැංකු ඒක්ෂණ පොලි අනුපාතික ඇතුළත් අනෙකුත් කෙටි කාලීන පොලි අනුපාතිකද වෙනස් වන අතර යම් කාල පමාවකට යටත්ව අනෙකුත් සියලුම පොලි අනුපාතික වෙනස් වෙනු ඇත. හරි. එම නිසා කියන්නේ එහෙම නැත්නම් මෙලෙස සිය ආර්ථිකයේම පොලි අනුපාතික වෙනස් කිරීම තුළින් මුදල් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන නිසා මෙය වඩාත් ඵලදායි මුදල් ප්‍රතිපත්ති උපකරණයේ ලෙස සබඳ කීයක් තියනවද අපිට කියන්න. මේ ඔක්කොම අපි කතා කරපුවා. ඒවා ඔක්කොම මේ දැන් ඊළඟට මෙන්න මේක කියලා එකක් නෑ. අපි බේසිකලි අපි පටන් ගත්තේ කොහොමද? මහ බැංකුව විසින් නිත්‍ය තැන්පතු හා නිත්‍ය ණය පහසුකම් අනුපාතික තීරණය කරන මේ අනුපාතික. ඒ කියන්නේ මහ බැංකුව විසින් තීරණය කරන නිත්‍ය තැන්පතු හා නිත්‍ය ණය පහසුකම් අනුපාතික වලට අපි කියන ප්‍රතිපත්ති පොලි අනුපාතික. එතකොට කියනවා එහෙනම් බැංකුවට අතිරික්ත අරමුදල් තියෙනවා නම් අන්න මේක තැන්පත් කරන්න. බැංකුවට ණය ගන්න පුළුවන් ඕන නම් මේක ගන්න. ඒකනේ මේ තියෙන්නේ. එතකොට එහෙම අරගෙන අපි කියන මොකක් කියලාද මේ අනුපාතික තුලින් ක්ෂණිකව මේ අන්තර් බැංකු ඒක්ෂණ පොලි අනුපාතික වෙනස් වෙනවා. නමුත් යම් කාල පමාවකට යටත්ව අනෙකුත් සියලුම පොලි අනුපාත ඔන්න ඔය ටික අපි කියන්න ඕන. දැන් මතකද එහෙම හදාගන්න තමුන්ට නිර්වචනයක්. අර කුඩාවට අර පොඩි පොතක් අරගෙන ඒකේදී අර පොඩි නෝට් එකක් හදාගන්න ෂෝට් නෝට්ස් විදියට. ඒතර මේවා මතක හිටිනවා. මේවා අපිට හැමදාම අවශ්‍ය වෙන දේවල් වල බැංකු වල වැඩ කරනවා. මේ අයිඩියාස් තියෙන්න ඕන මේ ගැන මොකක්ද මේ කරන්නේ මහ බැංකුව පොලි අනුපාතික වෙනස් කරලා. මොකද්ද මේකේ අරමුණ? ඒවා අපිට තියෙන්න ඕනේ. ඒ නිසා අපි ඒක ගන්න. හරි. එහෙනම් දැන් මට කියන්න මොනවද? OMO ගැන පොඩ්ඩක් කියන්න කවුරු හරි. OMO ගැන ඔය අපි බලාපොරොත්තු වෙන්නේ මේක ප්‍රශ්න වලට උත්තර දෙන්න මේවා හතරනේ. කියන්න කවුරු හරි OMO ගැන උත්තර නැහැ. සුරාජ් සංචිත මුදල් ප්‍රමාණය වෙනස් කරන එක තමයි විවට වෙළඳපොළ කටයුතු වල කරන්නේ. ඔව්. කොට භාණ්ඩාගාර බිල්පත් භාණ්ඩාගාර බැඳුම් කර බැංකු සුරකුම්පත් යොදාගෙන තමයි මේ විවට වෙළඳපොළ කටයුතු කරන්නේ. හරි. ඔයාට එතන මම මේ සංචිත මුදල් කියන එකට මම ඔයාට සජෙස්ට් කරනවා අපි ගමු කියලා වෙළඳපොළ ද්‍රවශීලතා. හරි. එහෙනම්
වෙළඳපොළ ද්‍රවශීලතාව වඩා කාර්යක්ෂම ලෙස කළමනාකරණය කරන්න අපිට යොදා ගන්න පුළුවන් මොකද්ද? OM. ඔයාගේ වචන ටිකමයි තියෙන්නේ. ඔයාගේ වචන ටිකමයි තියෙන්නේ. මොකද්ද? වෙළඳපොළ ද්‍රවශීලතාව. මොකද මම කිව්වා මේ මැසේජ් මේ වෙළඳපොළ මේ ද්‍රවශීලතාව කියලා මම මෙතනින් අදහස් කරන්නේ මම කිව්වා මේක ඔයාලට මතක් කරුවොත් මහ බැංකුවේ DOD එක ඩොමෙස්ටික් ඔපරේෂන්ස් ඩිපාර්ට්මන්ට් එක වැඩ කරන දවස්වල හැමදාම ගණනය කරනවා මේ වෙළඳපොළ ද්‍රවශීලතාව. මේ වෙළඳපොළ ද්‍රවශීලතාව ප්‍රශස්ත මට්ටමක නැත්නම් ඒ කියන්නේ අඩු නම් අපි රිවර්ස් රිපෝ කරන්න තීරණය කරනවා. නැත්නම් එහෙම වෙළඳපොළ ද්‍රවශීලතාව වැඩි නම් රිපෝ කරන්න අදහස් කරනවා. එහෙනම් ඒ ක්‍රියාවලියෙන් තමයි අපි ගන්නෙ මොකක්ද? වෙළඳපොළ අරමුදල් ප්‍රමාණය. නැත්නම් වෙළඳපොළ ද්‍රවශීලතාව. එහෙනම් වෙළඳපොළ ද්‍රවශීලතාව මනාව කළමනාකරණය කිරීමේ අරමුණින් නැත්නම් කාර්යක්ෂමව කළමනාකරණය කිරීම තමයි OMO ක්‍රියාත්මක. අන්න හරි. ඊට පස්සේ අපි එතනදිම කියනවා මෙහිදී වෙළඳපොළ ද්‍රවශීලතාව වැඩි නම් එම වෙළඳපොළ ද්‍රවශීලතාව මහ බැංකුව විසින් අවශෝෂණය කර ගැනීමට මොනවද කරන්නේ? ප්‍රතිමිලදී ගැනුම් සිදු කරනවා. ඊළඟට වෙළඳපොළ ද්‍රවශීලතාව අඩු නම් එම වෙළඳපොළ ද්‍රවශීලතාව මනාව කළමනාකරණය කිරීමට එනම් වෙළඳපොළ වෙත අරමුදල් ලබා දීමට විකුණුම් ක්‍රියා. අන්න දැන් මට දැන් දෙන්න එහෙනම් එහෙම කිරීම තුළින් මොකද්ද බලාපොරොත්තු වෙන්නේ? මොකද්ද බලාපොරොත්තු වෙන්නේ? බාද මදුෂිකා කියන්නේ එහෙම කිරීම තුළින් මොකද්ද බලාපොරොත්තු වෙන්නේ? AWCMR හරියටම ආයි මට්ටම කරතා වෙනවා. අන්න ඒක හැම වෙලාවෙම එකතු කරා. එහෙනම් ඒ තුලින් මේ රිපෝ රිවර්ස් රිපෝ කරලා සුරාත් බලාපොරොත්තු වෙන්නේ එහෙනම් අපි මොකක්ද AWCMR ප්‍රශස්ත මට්ටමක පවත්වාගෙන. ඒ කියන්නේ උඩ ඉහළ සීමාවයි පහළ සීමාවයි ඒ කියන්නේ ණය පහසුකම් අනුපාතිකයවත් නිත්‍ය tempat පහසුකම් අනුපාතිකයවත් ආසන්නයේ නෙමෙයි ඒ මැද තියාගන්නයි අදහස්. හරියටම ඒකට අපි අනිත් එක අපි අද මේ කතා කරා මොකද්ද? SRR ඒක දන්නවා. ඊළඟට අනිකුත් ප්‍රමාණාත්මක උපකරණ ගන්න. එහෙනම් දැන් අපි දන්නවා මොනවද මුදල් ප්‍රතිපත්ති උපකරණ කියලා ලියන්න. ඒකේ අර්ථය දන්නවා. ඒක හොඳට බලාගෙන ඒවට ලෑස්ති වෙන්න. එතකොට එහෙනම් නමුත් මේ ප්‍රතිපත්ති මුදල් ප්‍රතිපත්ති උපකරණ ක්‍රියාත්මක කරලා අපි බලාපොරොත්තු වෙන්නේ මොකද්ද? මේ ආර්ථික සාර්ව ආර්ථික තත්ත්වයන් වඩාත් හොඳින් ක්‍රියාත්මක කරන්න අපේ අවසාන අරමුණු වන මේ මිල ස්ථායීතාව හෝ ආර්ථික ස්ථායීතාව වඩාත් ප්‍රශස්ත මට්ටමක ඒ කියන්නේ ඒ අරමුණු ළඟා. නමුත් මේ මුදල් ප්‍රතිපත්ති උපකරණ වල සීමා තියෙනවා. මුදල් ප්‍රතිපත්ති උපකරණ වල සීමා තියෙනවා. ඒකේ අංක 1 විදිහට මම මෙතන දාලා තියෙනවා පොලී අනුපාත නම්‍යතාව ඉතා අඩු මට්ටමක පැවති. මේ සාමාන්‍ය විග්‍රහ කරන්න එන ප්‍රශ්නවලදී මේව අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන්. මොකද්ද පොලී අනුපාතික නම්‍යතාව ඉතා අඩු මට්ටමක තියෙනවා කියලා කියන්නේ අපි වගේ රටවල්. ඒකට හේතුව තමයි දැන් මම උදාහරණයක් ගත්තොත් 2003 දී තිබුණා ඕස්ට්‍රේලියාවේ මහ මැතිවරණය. ඕස්ට්‍රේලියාවේ මහ මැතිවරණය තියෙනකොට කියන්නේ පිට තුන් පාරක්ම ජෝන් හෝවර්ඩ් කියන අගමැතිවරයා බලයට ඇවිල්ලා තිබුණා. ඒක නිසා තරුණායේ එක්වන්ටම අවශ්‍ය වුණා වෙනසක් කරන්න. එතකොට ලේබර් පාර්ටි එකකින් ලේටන් කියලා එක්කෙනෙක් තමයි ඡන්දේ ඉල්ලුවේ අගමැති අපේක්ෂක විදිහට ඕස්ට්‍රේලියාවේ ඡන්දෙදි. එතකොට ලේටන් කියන්නේ හැබැයි කම්කරු පක්ෂේ නායකයා වෙලා මාස 6යි ඩීලර්ෂිප් එකෙන් තමයි යා ඉල්ලන්න හැදෙට ඔක්කොම හිතුවේ මේ ලේටන් දිනයි කියලා. එතකොට
ඡන්දයට සුමාන දෙකක් විතර තියාහි පෝස්ටර් ගහන්න තහන අර ගෙවල් වල පෞද්ගලිකව පෙන්වන්න පුළුවන් පෝස්ටරයක් ගහලා තිබුණලු මොකක් කියලාද එල්ලපුර ලස්සනට අපි දැන් ඒ ලර්නර්ස් වල දකින්න එල්ලපුර තියෙන ඒ වගේ කහ පාට බෑග්ග්‍රවුන්ඩ් එකේ අර එල්ලපුර තිබුණාම ඒකෙන් අදහස් කරේ ලේටන්ව තමයි අදහස් කරේ මොකද යාව කම්කරු පක්ෂ නායකයා වෙලා මාස 6 ඒක නිසා එයා අගමැති වුණොත් මේ ආර්ථිකය හැසිරවීම ගැන එයා එතකොට පුහුණු වෙන කෙනෙක්. එතකොට ඔයාගේ පොලි අනුපාතික වැඩි වෙයි. ඔයාලගේ උද්දමනයේ වැඩි වෙයි. මේ හැම එකක්ම ගැන කිව්වා. එහෙම වුණොත් මොකද්ද වෙන්නේ? ඔයාගේ මේ මෝගේජ් බොන්ඩ් එකට ගෙවන පොලි අනුපාත කියන්නේ වාරික වැඩි වෙයි. ඔයාලට රජයෙන් ලබා දෙන සහන අඩු වෙයි. කුයින්ස්ලන්ඩ් මේ ප්‍රාන්තයේ වතුර දෙන්නේ නිකන් එතකොට ඒකේ ඒ වතුර නිකන් දෙන්න බැරි වෙයි. මොකද හේතුව මේ ඉකොනොමි එක හරියට හැන්ඩල් කරන්න මෙයාට බැරි වෙයි. ඉතින් අච්චර උඩින් හිටපු ලේටන් අර පණිවිඩයේ එක්ක මොකක්ද උනේ? ඡන්දෙදි පරාදේ. ඒකට එදා ඒ ඡන්දේ දා ඒ ලේටන්ුයි මේ ජෝන් හෝවර්ඩ් දෙන්නම ඉදි ජෝන් හෝවර්ඩ් කියලා තියෙන්නේ මොකද්ද මම මේ බලාපොරොත්තු රාත්‍රියේ නෙමෙයි කියලා. මොකද එයා බලන් ඉඳලා තියෙන්නේ එයා පරාදේ. ලේටන් කියලා තියෙන්නේ මම බලාපොරොත්තු රාත්‍රියක් නෙමෙයි කියලා. මොකද හේතුව එයා හිතුවා දිනයි. ඒකෙන් අදහස මොකක්ද? ඒ වගේ දියුණු රටවල් වල පොලි අනුපාතික සම්බන්ධයෙන් ඉච්ඡර සැලකිලිමත්. අපේ රටවල් වල වගේ මම මේකයි මම කැපුවත් මේ පාටයි කියලා ඉන්නේ. එයාලා කරන්නේ ආර්ථිකය හරියට හසුරවන්න පුළුවන් කෙනාට තමයි දෙන්නේ. නැතුව මෙයා මේ මගේ හදවතේ අහවලා කියලා නෑ. ඒක නිසා මොකද්ද වෙන්නේ? අර වගේ දේවල් වල. ඒ කියන්නේ මොකද්ද? එතනින් මම මෙතන මේ ස්ටෝරි එකෙන් බලාපොරොත්තු පොලියතාව ඉතා ඉහළ. ඒ කියන්නේ මහ බැංකුව මේ කියන්නේ රිසර්ව් බැංක් එක පොලි අනුපාතික වැඩි කෙරුවොත් අඩු කෙරුවොත් ඒකට දක්වන ප්‍රතිචාරය තරම නම්‍යතාවයේ ඉතා ඉහළයි. නමුත් අපේ රටවල් වල එහෙම නෑ. අපේ මූල්‍ය සාක්ෂරතාව 30ක් විතර තියෙනවා. මූල්‍ය සාක්ෂරතාව. සමහර ඊටත් වඩා අඩු වෙන්නේ. නේද? නැත්නම් එහෙම මෙච්චර කඩා වැටෙන ව්‍යාපාරවල ගිහින් දායිද මහ බැංකුව මෙච්චර නිවේදන නිකුත් කරනකොට මේ unauthorized institutions තියෙනවා, pyramids තියෙනවා, මේ වලට යන්න එපා කිව්වට එක කොහේ හරි ලස්සනට ටයි දාලා උන්ට වාහනයකින් ඇවිල්ලා ප්‍රසන්ටේෂන් එකක් කරුවොත් අරකට වහ වැටලා ගිහින් සල්ලි දානවා. ඊට පස්සේ ඒව ගන්න බැරුවම මහ බැංකුවට බැන ඇවිදිනවා. මහ බැංකුව හින්දා තමයි මේ වගේ මහ බැංකුව මෙච්චර නිවේදන නිකුත් කරුවට ඒව නෑ. ඒ කියන්නේ මොකද තියෙන්නේ? අපේ මිනිස්සුන්ගේ මූල්‍ය සාක්ෂරතාව ඉතා අඩුයි. ඒක නිසා අපිට මේ පොලි අනුපාතික අඩු වැඩි කරලා ඒකට එයාලගෙන් ප්‍රතිචාර ගන්න හරි අමාරුයි. අනිත් පැත්තෙන් මිනිස්සු ගත්තාම මේ මිනිස්සුන්ට පොලි අනුපාතික කීයේ වුණත් Tamange ණය කියන්නේ ජීවත් වෙන්න නම් ණය ගන්න වෙනවා. ඒක නෙමෙයි ඔය 5%ට 10ට ගම් වලින් මාසෙකට පොලි ගෙවල මිනිස්සු කළු කඩ වෙන්දපරෙන් ණය ගන්නවා. ඉතින් අපිට හිතා ගන්න පුළුවන් දෙච්චර මිනිස්සු මෙහෙම කරයි කියලා. දැන් මේ වගේ තත්ත්වයක ඒ වගේ 70ක් විතර රටේ මිනිස්සු ඒ වගේ මට්ටමක ඉන්නකොට අපිට මේ ප්‍රතිපත්ති පොලි අනුපාතය ගැන අපි ඔයාලා එක කතා කරලා මෙහිම ඉහළ පහළ දැම්මට ඒවට දක්වන ප්‍රතිචාරය ඒකයි මම මෙතන කියලා තියෙන්නේ අංක එකෙන් පොලි අනුපාතික නම්‍යතාව ඉතා අඩු මට්ටමක පැවැත්ම. එහෙනම් මහ බැංකුව මුදල් ප්‍රතිපත්ති උපකරණ තුලින් මේ පොලි අනුපාතික වෙනස් කෙරුවට ඒවට දක්වන ප්‍රතිචාරය ඉතාම අඩු මට්ටමකදී. දැන් ඔයාලා හිතන්න ඔයාලා ලෝන් දෙන්න යනවා. මමත් ඉස්සර එක බැංකුවක වැඩ කරලා තිනවා ගම් 5. මම කියන්නේ 97 විතර. එතකොට එහෙම වැඩ කරනකොට ඒකෙදි මම දැක්ක එතකොට NDB බැංකුව. එතකොට NDB එතකොට වාණිජ්‍ය බැංකුවක් නෙමෙයි. ඒක නිසා ඒවල කරේ සංවර්ධන කියන්නේ ණය ලබා දෙන. ඒකෙදි මම දැක්ක අත්දැකීම තමයි සාර්ථක ව්‍යාපාරිකයෝ ඉන්නවා. එයාලා ගොඩාක් කැලකිලිමත් මොකක් ගැනද? මේ පොලි අනුපාතය. තව මා ඒ කාලේ 14%යි SMI වලට දෙන ඒවා. ඊට පස්සේ එයාලා අහන්නේ තව මට මාස 6කින් හරි කමක් නැහැ. තව පොලි අනුපාතික අඩු වෙන ස්කීම් එකක් එයිද කියලා තමයි කියන්නේ. එහෙම නැත්නම් එයා කරන්නේ අර ලෝන් එක අනුමත කරගෙන
නිකන් එහෙම පොඩ්ඩක් හරි ප්‍රවණතාවයක් තියෙනවනේ මේ එයා මේ ගිවිසුමට යනකොටම කියනවා මට මේකෙන් 50% දෙන්න ඉතිරි එක අපි මාස 6ක් තියලා ගන්න. එතකොට කරුණා කරලා පොලි අනුපාතිකයේ අඩු කෙරුවොත් ඒ අඩු වෙන එකට ගන්න පුළුවන් විදිහට මට මේකට කොන්දේසි දාන්න. අන්න ඒ වගේ තියෙනවා. එතනින් අදහස් කරන්නේ මොකක්ද? ඒ පුද්ගලයෝ ඒ කියන්නේ ඒ පොර සාර්ථක ව්‍යාපාරිකයෝ ගත්තාම එයාලා පොලි අනුපාතික සම්බන්ධයෙන් සැලකෙනවා. ඒ සමහර අය ඉන්නවා. තව හැබැයි ඔයා මාස 3ක් විතර ඉවසුවොත් මේ ගත්තයාගේ අඩු ඔන්නුනේ කමන්නේ දෙන්න කියලා ගන්න නැහැ. ඒකට ඒ අන්න එහෙම තියෙනවා. ඒක සමහරට ඒ ඔන්නෝහි කමන්නේ ගන්න කියලා පුද්ගලයා සමහරට ඩිෆෝල්ට් කරන් තියෙන ප්‍රවණතාවයක් ඉතා වැඩි. මොකද හේතුව යාය ගැන සැලකිලිමත් වෙන්නේ නැහැ. තව 103ක් මේකට ඇඩ් වෙනවා කියලා හිතන්නේ නැහැ. අන්න එහෙම. ඒකට අපි ඒ ආර්ථිකයේ තියෙන රටාව අනුව මේ මුදල් ප්‍රතිපත්ති උපකරණ ක්‍රියාත්මක කිරීමේ සීමාව. පොලි අනුපාතික නම්‍යතාව, පොලි අනුපාතික මහ බැංකුව වෙනස් කරුවට ඒවට දක්වන සංවේදීතාව ඉතා අඩුයි. ඊළඟට දෙක ගත්තහම බැංකු වෙත ඇති කියන්නේ බැංකු වෙත අධිසංචිත පවතින අවස්ථාවල SRR තුලින් බලාපොරොත්තු වන පාලනයන් නොලැබී යා. මේකෙන් අදහස් කරන්නේ SRR තුලින් බලාපොරොත්තු වෙන ප්‍රතිඵලයන් නොලැබී යාම කියන එක. මොකද මහ බැංකුව බලාපොරොත්තු වෙනවා නම් SRR වැඩි කරලා බැංකු වලින් ණය ගලා යන ප්‍රමාණය අඩු කරන්න. නමුත් එහෙම අපි SRR වැඩි කෙරුවා ඊටත් වඩා මුදල් ද්‍රවශීලතාවය තියෙනවා නම් මේ බැංකු පද්ධතිය තුල ද්‍රවශීලතාව වැඩි නම් බැංකු පද්ධතිය තුල මොකද්ද වෙන්නේ? මහ බැංකුව SRR වැඩි කරලා ණය මැවීම අඩු කරන්න හැදුවට ඒක සීමා වෙන්නේ නැහැ. බැංකුවල අර SRR ගිහි මහ බැංකුවේ දැම්ම තව මුදල් තියෙනවා ඕන තරම් ණය දෙන්න. ඒක නිසා ඒ වයින් ණය දෙන්න. ඒක නිසා SRR දැම්ම කියලා ඒකට බලාපොරොත්තු වෙන ප්‍රතිඵලය අත් වෙන්නේ නැහැ. අන්න ඒකයි කියන්නේ මුදල් ප්‍රතිපත්ති උපකරණ වල සීමා. මේවල ගොඩාක් තියෙනවා මම පහක් වලට මම තියාගන්න දැන්. ඊළඟට OMO සාර්ථකව ක්‍රියාත්මක කිරීමට නම් වෙළඳපළ දියුණු එකක් විය යුතුයි. වෙළඳපළ කාර්යක්ෂම හා දියුණු එකක් විය යුතුයි කියලා දාගන්න. OMO සාර්ථකව ක්‍රියාත්මක වීමට නම් වෙළඳපළ කියන්නේ අපි මුදල් වෙළඳපළ කාර්යක්ෂම හා දියුණු එකක් වෙයි. කියන්නේ දියුණු වෙළඳපළ වල අපිට ගොඩාක් ඉන්ස්ට්‍රුමන්ට් තියෙනවා. අපිට තියෙන්නේ භාණ්ඩාගාර බිල්පත්ති, භාණ්ඩාගාර බැඳුම් කරයි, මහ බැංකු සුරකුම්පත්තුයි විතර. නමුත් දියුණු වෙළඳපළ වල ගොඩාක් උපකරණ. ඒවල ශනිකව මේවා විකුණන්න මිලට ගන්නවා. ඒක අපි කාර්යක්ෂම කියලා කියන්නේ. අනිත් එක තමයි කාර්යක්ෂම වෙළඳපළක තියෙන බයින් සෙලින් කියන මේ පරතරයක් හැම වෙලාවෙම අඩුයි. දැන් අපි ගත්තොත් ඔයාලට මේ දවස්වල බැලුවොත් එහෙම පුදුම හිතෙනවා ඩොලර් ගන්න සහ විකුණන අනුපාතය. ඒ බැංකු විශාල අනුපාත වෙනසක් තියාගන්න. රුපියල් 3ක 4ක තියාගන්න. ඒක රුපියල් 3ක 4ක තියාගන්න අවශ්‍ය නැහැ. මොකද එහෙනම් බැංකුවට වෙල මුකුත් අවදානම් ගන්න මුකුත් කරන්න ඕනේ නැහැ. මේ ඩොලර් ටිකක් විකුණන එකයි ගන්න එකයි කරුවා නම් ඇති. මොකද එච්චර මාජින් එකක් තියාගෙන ලොකු ලාභ උපයන්න පුළුවන්. අඩුවට අරගෙන විශාල මුදලකට විකුණන. ඒක කාර්යක්ෂම වෙළඳපොළ තත්ත්වයක් නෙමෙයි. කාර්යක්ෂම මම මේ උදාහරණයක් කිව්වා. කාර්යක්ෂම වෙළඳපොළ තත්ත්වයක් වෙන්න නම් මේක දශම කියන්නේ සත ගානකට අඩු වෙන්න ඕන ගැණු මිලයි. ඒක උදාහරණයක්. ඒක නිසා අපේ වෙළඳපොළ දියුණු එකක් නෑ. බැංකු 6-7ක් එකතු වෙලා ඩොලර් එක තියෙනවා. බැංකු 20 ගානක් තියෙනවා. ඒක කාර්යක්ෂම තත්ත්වයක් නෙමෙයි. කාර්යක්ෂම වෙළඳපොළ නම් සියලුම බැංකු වලට සමාන තොරතුරු ලැබෙන්න ඕන. තව බැංකුවක් මත යැපෙන්න අවශ්‍ය වෙන්නේ නැහැ. හරි. ඊළඟට ඒ කියන්නේ අපේ දියුණු වෙළඳපළක් නෙමෙයි. ඒක නිසා අපිට ඉන්ස්ට්‍රුමන්ට්ස් කියන්නේ වෙළඳපළ උපකරණ තා සීමිත ප්‍රමාණයක් තියෙන්නේ. ඒ වගේම මේවා ගැණුම් විකුණුම් සිදු වෙන්නටත් යම් ආයාසයක් දරනවා. ඊළඟට රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තියේ බලපෑම. එතනදී අදහස් කරන්නේ අපි වගේ රටවල් වල අයවැය හිඟය ඉතා වැඩි. අයවැය හිඟය ඉතා වැඩි. එතකොට එහෙම අවස්ථාවකදී අපි මේ මුදල් ප්‍රතිපත්ති උපකරණ ක්‍රියාත්මක කරලා ප්‍රතිපත්ති උපකරණ ක්‍රියාත්මක කරලා මිලස්ථායිතා විශේෂයෙන් ළඟා කරගන්න
දැඩි මුදල් ප්‍රතිපත්තියක් අනුගමනය කෙරුවා. රජයේ විසින් හිඟ අයවැය ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කරලා වෙළඳපොළ අංශයෙන් ණය ගැනීම වැඩි කරනවා නම් එතකොට අපිට ආපහු උද්දමනකාරී බලපෑම් ඇති වෙනවා. එනම් මුදල් ප්‍රතිපත්ති උපකරණ ක්‍රියාත්මක කිරීමේ ඒක සීමාවක් විදිහට. ඊළඟට මූල ප්‍රතිපත්තිය ක්‍රියාත්මකකට ප්‍රතිඵල ලැබීමට ගත වන කාලය අනිශ්චිතයි. සාමාන්‍යයෙන් අපි වගේ නැගී එන ආර්ථිකයක මේ මුදල් ප්‍රතිපත්ති තීරණයක් ක්‍රියාත්මක කරලා ඒකෙන් අපේක්ෂිත අවසාන ප්‍රතිඵලය ගන්න වසර දෙකක්වත් යනවා කියලා. නමුත් දියුණු රටක ඔස්ට්‍රේලියාව වගේ රටක ඇමරිකාව එංගලන්තය වගේ දියුණු ආර්ථිකයක් කියන්නේ මූල්‍ය වෙළඳපොළක් තියෙන රටක මූල සාක්ෂරතාව ඉහළ රටක මේකට ගත වෙන්නේ මාස 6කටත් වඩා අඩු කාලයක්. ඒක නිසා මෙතන සීමා තියෙනවා විශේෂයෙන්ම අපි වගේ රටක. එහෙනම් ඔන්න ඔය සීමා පහ අපිට මතක තියාගන්න පුළුවන් පොඩි අනුපාතය වල නම්‍යතාව මේ අඩුවීම බැංකුවල අධිසංචිත පවතින අවස්ථාවල SRR වැඩි කෙරුවා කියලා ණය සීමා කරන්න බෑ. ඊළඟට අපිට OMO සාර්ථකව ක්‍රියාත්මක කරන්න තරම් දියුණු හා කාර්යක්ෂම වෙළඳපොළක් නැහැ. මුදල් රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති බලපෑමට මුදල් ප්‍රතිපත්ති යටත් වෙනවා විශේෂයෙන්ම හිඟ අයවැය ඒකන ඉදිරිපත් කරනකොට ඊළඟට මුදල් ප්‍රතිපත්ති ක්‍රියාත්මකකට ප්‍රතිඵල ලැබීමට ගත වන කාලය බොහොම වැඩි. අපි වගේ රටවල් වල වසර දෙකක්වත් දැන් අපිට මුදල් ප්‍රතිපත්ති උපකරණ ගැන මුදල් ප්‍රතිපත්ති උපකරණ වල සීමා ගැන අපි සාකච්ඡා කරා. ඒකට මට හිතෙනවා මේකෙන් අපිට ලකුණු සාමාන්‍යයෙන් 25ක්වත් මේ කොටසෙන් බලාපොරොත්තු වෙන්න පුළුවන් තැන් වලින්. හරි? ඒක නිසා මේකේ බර තැබීම ගොඩාක් වැඩි. හරි? එතකොට අනිත් එක ප්‍රැක්ටිකල් ප්‍රශ්නයක් ආවත් මේකත් එක්ක එන්නේ. මොකද හේතුව අපි මේ ලිහිල් මුදල් ප්‍රතිපත්ති ස්ථාවරයක් අනුගමනය කරන අනිවාර්යෙන් ඔබ ටෙස්ට් කරනවා. ඒක නිසා අපි ඒකට මේ කොටස ඕනම. ඊළඟට මම උද්දමන ඉලක්කකරණයක් කරන්න ඉන්නවා. තව සති ටිකකින් විතර ඒකටත් අපිට මේක වැදගත්. එහෙම ගත්තාම 60ට 70ක් කවර් වෙන ප්‍රශ්නවල බේසික්ස් ටික තමයි මේ අපි ගන්න. ඒක නිසා මේ ටික ඔයාලා ඔළුවට දාගත්තා නම් මට 100% කියන්න පුළුවන් ඔයාලා පාස් වෙනවා. දැන් මේ ටික ඔළුවට දාගන්න. මම බොහොම වෙන පාඩම් වගේත් නෙමෙයි බොහොම ඉමින් මේක කරේ ඔයාලගේ ඔළුවට මේක දාන්න නිසා. හරි දැන් මේකෙන් එන ප්‍රශ්න අහන්න. ඒවා වැරදි ප්‍රශ්න වුණාට කමක් නැහැ අපිට හරි ගස්ස ගන්න පුළුවන්. නැතුව මේ විෂය කරුණු මම මේ ප්‍රශ්නය අහුවොත් මම මේක තේරුම් අරන් නැහැ කියලා හිතන්න එපා. එහෙම එකක් නැහැ. පන්තියක් කියන්නේ ඒ ඕන කෙනෙක්ට ඒවා විවෘත ප්‍රශ්න. ඒක නිසා ඒවා අහන්න තියෙන ප්‍රශ්න. අනිත් කෙනා තේරුණාට කමක් නැහැ. මට තේරෙන්නේ නැහැ. අනිත් එක්කෙනා ලකුණු ගත්තට මට හම්බෙන්නේ නැහැ මේකෙන් කොටසක්. ඒක නිසා අහන්න. තේරුණාද කියන එක මේ මුදල් ප්‍රතිපත්ති උපකරණ සම්බන්ධයෙන් ඔයාලට දැන් තේරිලාද තියෙන්නේ අපි ප්‍රශ්නයකට යන්න කලින්. කොහොමද තත්ත්වය? නිශ්ශබ්දතාවයක් තියෙන. කවුරු හරි නියෝජනය හරි කරන්න වෙනවා ඔක්කොම. තේරෙනවද නැද්ද? තේරුණාද නැද්ද? මොකද ඉන්ඩිෆරන්ස් කර්ව් එකකද ඉන්නේ ඕ නෑ කියන දෙකේමද මොකද්ද? ශ්‍රීනාත් ඉන්නවා. බාන්න කියන්නේ ශ්‍රීනාත් තේරුණාද නැද්ද? ඔයාලට ප්‍රශ්න තියෙනවා. ශ්‍රීනාත් සෆ්රා.
සුජිත් දිසානායක තේරුණාද නැද්ද? අපිට ප්‍රශ්න වලට යන්න පුළුවන්ද? ප්‍රශ්න වලට යමු සර්. ඔයාලට අද අප්ලෝඩ් කරනවා කිව්වා. ඒක ඔයාලට පේන්න අප්ලෝඩ් කරලා ඇති ප්‍රශ්න පත්‍ර බලන්න දාලා තියෙනවද කියලා? පේන තැනක ඔයාලට ඒවලා තියෙනවද? අප්ලෝඩ් කරනවා කියන පණිවිඩය මට චරිත කිව්වා. අප්ලෝඩ් කරලා තියෙනවද? ඔව් සර් ඇවිල්ලා තියෙනවා. ඇවිල්ලා තියෙනවනේ. හරි. එහෙනම් අපි බලමු මොකක්ද අපි ඉස්සෙල්ලා ගන්න. එහෙනම් 2019 අපිට ගන්න පුළුවන්. 2019 සැප්තැම්බර් වගේ 2019 සැප්තැම්බර් ප්‍රශ්න පත්‍රයේ තියෙනවා. එතකොට මේකේ ගත්තොත් දැන් මේක 6 වෙනි ප්‍රශ්නේ ගත්තොත් 6 වෙනි ප්‍රශ්නෙට යන්න ඉස්සෙල්ලා හරි 6 වෙනි ප්‍රශ්නේ හරි මේකේ තියෙනවා ශ්‍රී ලංකා මහ බැංකුව මහ ජනතාවගේ අපේක්ෂාවන් බැංකුවේහි දිගුකාලීන අරමුණු වෙත යොමු කරමින් එහි කාර්යභාරයන් සහ ප්‍රතිපත්තීන් පිළිබඳව මහ ජනතාවගේ අවබෝධය වඩා වර්ධනය කිරීම සඳහා විවෘත හා විනිවිදභාවයෙන් යුතු සංනිවේදන ප්‍රතිපත්තියක් අනුගමනය කරයි. මේක හැමතැනටම අපිට ප්‍රයෝජනවත් වෙනවා මේකේ තියෙන ඔය උද්දමන අපේක්ෂාවලට හින්දා මේ ප්‍රශ්නේ අපිට සම්පූර්ණ කරන්න බැරි වුණත් මම මේක බලාපොරොත්තු වෙන හොඳටම පැහැදිලි කරනවා. පුළුවන් තරම් බලමු කරා. එතකොට දැන් ඕගොල්ලෝ දන්නවා නිකන් කතා කරොත් අපි මහ බැංකුව විශේෂයෙන්ම දැන් අපි ශ්‍රී ලංකා මහ බැංකුව අනුගමනය කරන්නේ නම්‍යශීලී උද්දමන ඉලක්ක. අපි ඉස්සර බැලුවොත් එහෙම උද්දමනයේ මේ මුදල් ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරලා උද්දමනය ගැන ඇහුවොත් අපි ගාව අපි ප්‍රකාශයට පත් කරේ අතීත තුන. කවුරු හරි මහ බැංකුවට කතා කරලා ඇහුවොත් මේ ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුවට කෝල් එකක් කරන්න අහනවා. excuse me මිස් අපිට මේ අවුරුද්දේ ජූලි විතර වෙනකොට උද්දමනයේ කීයක් තියෙයිද කියලා කිව්වොත් ඒ කාලේ නම් දැනුම් අහන්නේ විශ්ව කවුරුවත් දන්නේ අපිට කියන්න පුළුවන් මේ ගිය මාසෙක කියන්න පුළුවන්. නමුත් දැන් එහෙම කියනවද නැහැ. දැන් ඒකට උත්තරයක්. ඒ කියන්නේ මොකද්ද අපි බලන්නේ ඉදිරිය. අතීතය ගැන නෙමෙයි අතීත. ඒවා අපි යොදා ගන්නවා ඒ මොහොත අරගෙන ක්‍රියාත්මක කරන්න. හදන්න ફોකස් කරන්න. නමුත් අපිට දැන් කියන්න දැන් ඔයාලා දන්නවා මහ බැංකුව මේ රෝඩ් මැප් වල ඉදිරි දැක්ම වල කියන්නේ අපි මැදි කාලීනව 4ක් 6ක් අතර උද්දමනයේ පවත්වාගෙන යනවා. 4ක් 6ක් අතර මට්ටමක උද්දමනයේ පවත්වාගෙන යනවා. ගිය මාසෙදී දැක්කුවා අපි 5.5 ඉඳලා. ඔන්න ඔය විදිහට කියනවා. එහෙනම් මොකද්ද මේකේ තියෙන්නේ ඉදිරි දැක්ම. මේ ඉදිරි දැක්මක් දකින්ද කියන්නේ ෆියුචර් එක තමයි අපි ફોකස් කරන්නේ. එහෙම අවස්ථාවක අනිවාර්යෙන් තිබේ යුතු දෙයක් තමයි මොකද්ද මේ මහ ජනතාව හිතන ආකාරයයි මහ බැංකුව හිතන ආකාරයයි අතර තියෙන ગેප් එකක් තියෙනවනේ. දැන් ඔයා හිතන ආකාරයයි
මහ බැංකුවේ නිලධාරියෙක් විදිහට මම උද්දමනය ගැන හිතන ආකාරය දෙකක් වෙන්නේ. එහෙනම් මේ මහ බැංකුවට මේ විදිහට නම්‍යශීලී උද්දමන ඉලක්කකරණය ක්‍රියාත්මක කරනකොට මහ බැංකුවට අවශ්‍යයි මහ ජනතාව විදිහට අපි හිතමු ඔයා නියෝජනය කරනවා මහ ජනතාව එහෙනම් ඔයා හිතන ආකාරය මහ බැංකුවේ නිලධාරියෙක් විදිහට මම හිතන ආකාරයට අතර තියෙන ගැප් එක අඩු කරනවා. අන්න ඒකට අපි කියනවා මහ බැංකුව වඩාත් හොඳ sannivedana ප්‍රතිපත්තිය අනුගමනය. මොකද්ද මහ බැංකුව හොඳ sannivedana ප්‍රතිපත්තියක් අනුගමනය. ඒක නිසා තමයි මහ බැංකුව මුදල් ප්‍රතිපත්ති ගත්ත මුදල් ප්‍රතිපත්ති තීරණ සම්බන්ධයෙන් ඇවිල්ලා මේ මාධ්‍යයට ප්‍රකාශයට පත් කරනවා টොප් මැනේජ්මන්ට් එක අධිපතිතුමා ඇතුළු ඉහළ කළමනාකාරීත්වයේ ඇවිල්ලා ප්‍රෙස් කොන්ෆරන්ස් එකක් කියලා අපි මේ වෙනස්කම් කරා නිත්‍ය තැන්පත් සහ නිත්‍ය ණය පහසුකම් මේ විදිහට වෙනස් කරා ඒකට හේතු කරුණු මොනවද කියලා අපි කියනවා මහ බැංකුව කියනවා. එහෙම කිව්වහම මොකක්ද වෙන්නේ? ඉතා ඉහළ විනිවිදභාවයක්. මහ බැංකුව කරන කටයුතු පිළිබඳව ජනතාව අතරට විනිවිදභාවයක් ගියහම ජනතාව මේ මහ බැංකුව කරන දේවල් ගැන විශ්වාස කරනවා. අන්න ඒකයි කියන්නේ හොඳ sannivedana ප්‍රතිපත්තිය. අන්න ඒක අවශ්‍යයි. දැන් මෙතන මේ sannivedana ප්‍රතිපත්තිය ගැන කියනවා. අන්න ඒකයි මෙතනදී කියන්නේ මේ sannivedana ප්‍රතිපත්තිය කියන්නේ මහ ජනතාව සිතන පතන ආකාරය මහ බැංකුව අනාගතය ගැන හිතන පතන ආකාරය ගැන අතර තියෙන පරතරය අඩු කරගන්න. විශේෂයෙන්ම උද්දමන අපේක්ෂාව. ඉදිරි උද්දමනය මොකක් වෙයිද කියලා දැන් ජනතාව හිතන ආකාරය මහ බැංකුව හිතන ආකාරය ගොඩක් සමාන. 4%ක් 6ක් අතර මැදි කාලීනව තියාගෙන යයි. මේ මාසිකව බලනකොට උඩට පහළට යයි. නමුත් මහ බැංකුව මුදල් ප්‍රතිපත්ති උපකරණ ක්‍රියාත්මක කිරීම තුළින් මැදි කාලීනව මේ මැද තනි අගයක තියාගන්න. ඒ කියන්නේ 4%ක් අතර තියාගන්න. අන්න ඒකයි. ඒ වගේමයි ඔය දියුණු රටවල් වල එහෙම උද්දමන ඉලක්කකරණය සම්පූර්ණයෙන්ම නම්‍යශීලීත්වය සම්පූර්ණ ක්‍රියාත්මක කරනකොට ඒ අය ඉදිරි වසර 3ක් දක්වා සමහර රටවල් ඉදිරි වසර 5ක් දක්වා Taman කොහොමද මේ සාර්ව ආර්ථික තත්ත්වයන් හසුරවන්නේ කියලා ජනතාවට කියනවා. ඒකට අපි කියනවා මොකද්ද? forward guidance. ඔයාලගේ මේ ප්‍රශ්න පත්‍රය තුල හැම තැනම අහන එක forward guidance. ඉදිරි දැක්ම. මහ බැංකුවේ ඉදිරි දැක්ම. දැන් ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිතුමා 6 වෙනිදා ඉදිරි දැක්වුවා. මොකද්ද? ඉදිරි දැක්ම. 4 වෙනිදා ඉදිරි දැක්වුවා. ඉදිරි දැක්ම. එතකොට ඒකෙන් අදහස් කරන්නේ මොකද්ද? මේ ඉදිරියේදී මහ බැංකුව කොහොමද මේ හසුරවන්නේ කියලා ජනතාවට කියනවා. එතකොට අපේ රටේ උද්දමන අනුපාතිකය මෙන්න මේ මට්ටමේ තියෙනවා. පොලි අනුපාතික මේ මට්ටමේ තියෙනවා. ආර්ථික වර්ධනය මේ මට්ටමේ තියෙනවා. එතකොට විනිමය අනුපාතිකය මේ මට්ටමේ තියෙනවා. කියලා අන්න ඉදිරි දැක්මක් ප්‍රකාශ ජනතාවට IMF එකට World Bank එකට පිටරටවල් වල මහ බැංකුවට හැම කෙනෙක්ටම ගයිඩන්ස් එකක් දෙනවා අපේ ආර්ථිකය කොහොමද හැසිරෙන්නේ. ඒක අපි සලකන්නේ අර ඉදිරි අපේක්ෂා ගැන එහෙම ජනතාව තුළ ඇති කරලා අපේ උද්දමන අපේක්ෂා මහ බැංකුවේ අපේක්ෂා එක්ක ගැලපෙන පරිදි මේ සාර්ව ආර්ථික කටයුතු හසුරවන්න ලැබෙන්නේ. දැන් ඔයාලට යම් අයිඩියා එකක් ලැබෙන්න ඇති මොකද්ද communication policy එක කියන්නේ මොකද්ද forward guidance එක කියන්නේ. මේ ප්‍රශ්නේ මුල හරියේ තියෙන මේ නැත්නම් අපිට මේක තේරෙන්නේ නැතුව යනවා. මොකද්ද මේ communication policy කියලා මේක දාලා තියෙන්නේ. මොකද්ද මේ forward guidance කියලා දැක්කා. අන්න ඒකයි මම බලාපොරොත්තු වෙන්නේ මෙතන පැහැදිලි කරන්න. ඒක මතක තියාගෙන අපි බැලුවොත් එහෙම මොනවද මෙතන උඩ ප්‍රශ්නේ නැවතත් ශ්‍රී ලංකා මහ බැංකුව මහ ජනතාවගේ අපේක්ෂාවන් බැංකුවෙහි දිගුකාලීන අරමුණු වෙත යොමු කරවමින් එහි කාර්යභාරයන් සහ ප්‍රතිපත්තිය පිළිබඳව මහ ජනතාවගේ අවබෝධය වර්ධනය කිරීම සඳහා විවෘත සහ විනිවිදභාවයෙන් යුතු
sannivedana ප්‍රතිපත්තියක් අනුගමනය. අන්නේ මහ ජනතාවට මේක කාවද්දලා මහ බැංකුව සිතන පතන ආකාරය ජනතාව සිතන පතන ආකාරයත් අතර තියෙන ගැප් එකක්. ශ්‍රී ලංකා මහ බැංකුවේ පහත දැක්වෙන sannivedanයන්ගේ තාර්කික භාවය හා ඒවායින් ඇතිවිය හැකි ප්‍රතිඵලයන් පිළිබඳව පැහැදිලි කරනවා. එහෙනම් මේක අපි එක කොටසකට ලියනකොට තාර්කික භාවය ගැනත් ලියන්න ඕන, ඒ ඇති ප්‍රතිඵලයන් ගැනත් ලියන්න. මම මේ ඉස්සෙල්ලා හඳුන්වපු කොටස ඔයාලට දැන් තේරෙනවා. ඒකේ මහ බැංකුවේ forward guidance කියන්නේ මොකක්ද? මහ බැංකුවේ communication policy එක කියන්නේ මොකක්ද? ඒකෙන් අපේක්ෂිත අරමුණ මොකක්ද කියන එක ගැන නොතේරෙන කවුරු හරි ඉන්නව නම් කියන්න. මම හිතන්නේ තේරෙනවා කියලා කවුරුවත් නොතේරෙන කෙනෙක් කිව්වේ නැහැ. එහෙනම් අපි බලමු පළවෙනි කොටස. ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිතුමා විසින් 2019 ජනවාරි මාසයේදී දැන් මේ සැරේ දිනවනම් ඉන්නේ 2021 ජනවාරි මාසයේදී කියලා ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රතිපත්ති සහ දිශාවන් පිළිබඳව ඉදිරි දැක්ම එළි දක්වන ලදී. එහෙනම් මේකේ මේ ඉදිරි දැක්ම එළි දක්වපු තාර්කික භාවය මොකක්ද? ඉදිරි දැක්ම එළි දක්වපු එකේ තාර්කික භාවය මොකක්ද? කවුරු හරි කියන්නේ? ඊට පස්සේ ඒකේ ඇති හැකි ප්‍රතිඵල. මේ ප්‍රශ්නෙම තියෙනවා. මොකක්ද? උත්තරේ මහ ජනතාවගේ අවබෝධය වර්ධනය කරන්න. හරි? ඒකට මම මුල් ප්‍රශ්නේ හින්දා මම ඒකට උත්තරයක් දෙන්නම්. එහෙනම් බලමු පළවෙනි කොටසට. මෙහෙම දාමු. මහ බැංකුව සිය ඉදිරි දැක්ම එළි දැක්වීමේ තාර්කික භාවය. මහ බැංකුව සිය ඉදිරි දැක්ම එළි දැක්වීමේ තාර්කික භාවය. අපි ඒකට පළවෙනි බුලට් එක විදිහට දාමු. මහ බැංකුවේ ඉදිරි දැක්ම, මහ බැංකුවේ ඉදිරි දැක්ම වරහන් ඇතුලේ forward guidance කියන එක. forward guidance කියන එක මහ බැංකුවේ ඉදිරි දැක්ම පිළිබඳව එළි දැක්වීම යනු ඉදිරි වසර 3 තුලදී මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරලීම නිසා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම නිසා පොලී අනුපාතික උද්දමන අනුපාතික විනිමය අනුපාතික ඇතුළත් සාර්ව ආර්ථික දර්ශකයන්හි හැසිරීම පිළිබඳව හා ආර්ථික වර්ධන තත්ත්වයන් පිළිබඳව වසර 3ක් ඉලක්ක කර ගනිමින්
එලි දැක්වීමයි. එලි දැක්වීමයි. ඊළඟ බුලට් එක මෙලෙස අනාගත ඉදිරි දැක්මක ප්‍රතිඵල අත්පත් කර ගැනීමට මහ බැංකුවේ සියලුම අංශයන්ගේ ක්ලස්ටර් එකක අංශයන්ගේ ඉලක්ක ප්‍රකාශ කිරීමක් අභ්‍යන්තරිකව සිදුවන නිසා සෑම කාර්තුවක් තුලදීම තම ප්‍රගතිය පිළිබඳව ස්වයං විවේචනාත්මකව සිටමින් ඉලක්ක ළඟා කර ගැනීමට ක්‍රියා කළ හැකිය. ඒ අනුව ඊළඟ එකට ඒ අනුව ඉදිරි දිසානතිය ඉහළ විශ්වාසයක් ඇතුව හා සැලසුමක් ඇතුව ක්‍රියාත්මක විය හැකි නිසා තාර්කික බවෙන් ඉහළ වේ. ඊළඟට ඒක යහන්නේ ඇති විය හැකි ප්‍රතිඵල. ඒක දාගන්න. ඇති විය හැකි ප්‍රතිඵල. අර පළවෙනි බුලට් එක ශ්‍රී ලංකා මහ බැංකුව සිය මුදල් ප්‍රතිපත්තිය නම්‍යශීලී උද්දමන ඉලක්කකරණය ඔස්සේ ක්‍රියාත්මක කරන නිසා උද්දමන අපේක්ෂාවන් මහජනතාව තුළ ජනිත කරවීමට එම අපේක්ෂා මහජනතාව සිතන ආකාරයත් මහ බැංකුව සිතන ආකාරයත් අතර ඇති පරතරය අඩුවන පරිදි පවත්වා ගත හැකි වීම දෙවෙනි බුලට් එක සිය ආර්ථිකය හරහට මුදල් ප්‍රතිපත්තිය
ඉදිරි දැක්මක් සහිතව ක්‍රියාත්මක වන අවස්ථාවක එම ප්‍රතිඵලයන් ළඟා කර ගැනීමට මේ තුලින් පහසු වීම ඊළඟ අවසානයේ විදිහට නම් ගොඩාක් තියෙනවා අන්තර 6ක් අපි කලින් ලියුවා ලකුණු 5ක් මේ හම්බ වෙන්නේ ඊට ආර්ථිකය තුල සිටින කුටුම්බ හා ව්‍යාපාරික අංශවලට සිය තීන්දුව తీරන ඉදිරි දැක්මක් හා ඉහළ විශ්වාසයකින් යුතුව කළ හැකි වීම හරි ඒකෙදි ඔයාලට තේරුණාද ඒ ප්‍රශ්නේ මොකද්ද අපි දැන් මෙතනදී කියන්නේ මේ විදියට මහ බැංකුවේ අධිපතිතුමා දැන් අපි කියනවා 2021 ජනවාරි මාසයේ මුල් සතියේදී ඉදිරි දැක්ම ප්‍රකාශයට පත් කළා. මේ ඉදිරි දැක්ම තුලින් කියවෙනවා අපේ නෙගටිව් මොනවද අපි කියන්නේ ඍණ නිමවුම් පරතරයක් නෙගටිව් අවුට්පුට් ගැප් එකක් තියෙනවා. ඒක නිසා අපි පුළුවන් ඒ වගේම අපිට පාස්කු ප්‍රහාරය ඊළඟට COVID-19 නිසා මුළු ලෝකෙම ආර්ථිකයන් උදා වුණා. කියන්නේ ඇක්ටිවිටිස් අඩු වුණා. ඒක නිසා මොකක්ද වෙලා තියෙන්නේ අපිට මූලික ඒ වගේම උද්දමනය තනි මැද අගයක ඒ කියන්නේ 4ක් 6ක් අතර මට්ටමක පවත්වනවා. ඒක නිසා අපිට ආර්ථික ස්ථායීතා ආරමුණ සඳහා ක්‍රියා කරන්න. ඒක නිසා ඉදිරියේදී අපේ උද්දමනය මේ මට්ටමේම පවතී. අපේ පොලි අනුපාතික මේ පහළ අගයක අපි තවදුරටත් පවත්වාගෙන යනවා. ඊළඟට අපි මේකෙන් බලාපොරොත්තු වෙනවා අපේ ආර්ථික වර්ධනය 5.3ක් කරගන්න. ඔන්නෝම කියවේ. නැත්නම් ඒකෙන් මොකක්ද ඇති වෙන්නේ? මහ ජනතාව තුළ විශ්වාසයක් ඇති වෙනවා. මහ බැංකුව කරන කියන ඒ ගන්න තීරණ ඇවිල්ලා ජනතාවට කියන. විශ්වාස කරනවා. මොකද මේවා විනිවිදභාවයකින් කියනවා. විනිවිදභාවයක් හා වගකීමක් ඇතුළු ක්‍රියාවක්. අන්න ඒක. එතකොට මේ ආර්ථිකය තුළ forward මේ කියන්නේ අපි ගත්තාම ඉදිරි දැක්මක් සහිතව අපි කියනවා. එහෙම අවස්ථාවකද forward looking කියලා කියනවා. එතකොට එහෙනම් අපිට මේ ආර්ථිකය මේ විදිහට ජනතාව මහ බැංකුවක් අතර තියෙන මේ හිතන පතන ආකාරයේ ගැප් එක අඩු කරගෙන හසුරවන්න පුළුවන්. උද්දමන අපේක්ෂාව මහ බැංකුව කියන ඉදිරි උද්දමනය වගේම ජනතාවක් විශ්වාස. ඒක අපිට ඒක පාලනය කරන්න. අන්න ඒ තත්ත්වයක් තමයි මේකෙන් මේ ප්‍රශ්න පුරා තියෙන්නේ. ඒක අදට අපේ කාලේ ඉවරයි. අපි ඊළඟ දවසේදී මගේ යෝජනාව අපි ප්‍රශ්න පත්‍ර වලට පැයක් වෙන් කරමු. එතකොට මේ ඉන්ටර්නෙට් සම්බන්ධයෙන් ඔයාලට අප්ලෝඩ් කරලා තියෙන ප්‍රශ්න වලට උත්තර දෙන්න පුළුවන් ඔක්කොම උත්තර ඒවා බලාගෙනත් එන්න. ඊට පස්සේ අපි පටන් ගමු මහ බැංකුවේ කාර්යයන් ගැන. එහෙනම් අපි මහ බැංකුවේ අරමුණු ගැන කතා කරලා තියෙනවා. ඒ අරමුණු ගත්තාම මේ ආර්ථික ස්ථායීතාවත් මූල්‍ය ක්‍රමී ස්ථායීතාවත් අපි ගැන කතා කරලා තියෙනවා. ඊළඟට මේ මුදල් ප්‍රතිපත්තිය ගැන හැම තැනකම ඕන වෙන නිසා අපි කතා කරා. මම ඊට ඉස්සෙල්ලා වුණා මුදල් ප්‍රතිපත්ති සම්ප්‍රේෂණ යාන්ත්‍රණයක් පොඩ්ඩක් විදාත හඳුන්වලා ඊට පස්සේ අපිට පුළුවන් මහ බැංකුවේ කාර්යයන් ගැන කතා. පොඩ්ඩක් මතක තියාගන්න කල් දාන්න එදිනෙදා පාඩම් වලින් එදිනෙදා ප්‍රශ්න වලට ලෑස්ති වෙන්න. එතකොට හරිය ලේසි මේ ප්‍රශ්න පත්‍රය කරගන්න. නැත්නම් පස්සේ වෙන්නේ තමුන්ට මතකත් නැහැ ප්‍රශ්න වලට කරගෙන හරි අපි අදට නවත්තමු. උත් ප්‍රශ්න නැත්නම් මොනවා හරි ප්‍රශ්න තියෙනවනම් දැන් අහන්න පුළුවන් ඔයාලට මේ ලියපුකින් හරි මුදල් ප්‍රතිපත්ති උපකරණ සම්බන්ධයෙන් හරි දැන් කියොත්යි අහන්න.
එහෙම ප්‍රශ්න නැත්නම් අපි නවත්ත